චිත්‍රපටයේ 1917 චිත්‍රපටයක් ගැන කතා කරන්නේ කිව්වම ඉතින් තියෙනවානේ ලෝකේ ආදි කාලේ ඉඳන් පැවතෙන චිත්‍රපට කීපයක් තියෙනවානේ කතා කරන්න ආස. ඉතින් එහෙම එකක් නැතුව මම මේ අලුත් චිත්‍රපටයක් ගත්තේ 1917 කියන චිත්‍රපටයත් එක්ක අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙන නිසා. ඉතින් සිනමාව ගැන උනන්දුවක් තියෙන මෙතන ඉන්න හැමෝම මං හිතන්නේ මේ යසිත මල්ලි මේ ෆිල්ම් එක බලලා ඉන්නේ නේ. ඔවයි. ඔව් චිත්‍රපටය බලලා තියෙන්නේ. ඉතින් චිත්‍රපටයක් ගැන කියවීමක් කියන්නේ අපේ රටේ පොඩි වරද ගැනීමක් තියෙනවා මේ ෆිල්ම් රීඩින් කියන එක ගැන. ඒකත් මම පොඩ්ඩක් මෙතෙන්දී කියලා යන්නම්. අපි යම් කිසි චිත්‍රපටයක් එක සිනමා රූපීව සහ මතවාදීව කියවන්න ඕන, දෘෂ්ටිවාදීව කියවන්න ඕන කියලා කියවීම් දෙකක් තියෙනවා. අපි සිනමා පටයක් කියවද්දී අර සිනමා රූපී කියවීම අයින් කරලා ඒක තියෙන දෘෂ්ටිවාදී කියවීම ඇතුලේ වෙනත් කාරණා ටිකක් එක තමයි අපි සිනමා පට කියවන්න හදන්නේ. එතෙන්දී අර මම කියන්නේ සිනමා සංස්කෘතියක් පෝෂණය වීමෙහිලා ලංකාවේ වගේ රටකදී ওই දෘෂ්ටිවාදී කියවීමට වඩා සිනමා රූපී කියවීම කියන එක තමයි චිත්‍රපටයකට මේ අත්‍යවශ්‍ය වෙන්නේ. මොකද සිනමාකරුවා සිනමා භාෂාව සිනමා කියන්නේ සිනමාවේ කියන්නේ විෂුවල් ලැන්ග්වේජ් එක එහෙම නැත්නම් රූප භාෂාව කොහොමද හසුරවලා තියෙන්නේ. එතකොට එහි අර්ථයන් රසයන් මතු කරන්න එක මේ උදව් කරලා තියෙන්නේ කොහොමද ඔන්න ඔය කාරණා ටික ස්ටඩි කරන්න. එහෙම නැත්නම් අධ්‍යයනය කරනකොට අපි ඔය සිනමා රූපී කියවීම කියන එක තමයි මූලික කාර්යය වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ වගේ රටක ඔය කොටස අපි ගොඩක් දුරට කතා කරනවා අඩුයි. මොකද ඔය ඉන්න විචාරපන්තිය ඔවුන් දෘෂ්ටිවාදය ඉගෙන ගත්තට මේ සිනමාව කියන විෂය හරි හැමං විදියට අධ්‍යයනයක නැහැනේ. එතකොට අර ඒ සිනමා රූපී කියවීම කියන එක අපිට කරගන්න බැරි වෙනවා අන්නේ අධ්‍යයනය නොනැතිකම නිසා. ඉතින් එතකොට මම අද ගොඩක් වෙලාවට මම මේක මට සංවිධායකවරුන්ට මම කතා කරපු වෙලාවෙත් මම කිව්වේ මේක මතවාදීව එහෙම නැත්නම් දෘෂ්ටිවාදීව කියවීමක් විදියට කරන්නේ නැතුව අපි මේ සිනමා රූපී කියවීමක් කරන්න උත්සාහ දරමු සහ එතකොට ඒගොල්ලොන්ගේ පැත්තෙන් ආපු කාරණේ තමයි අපිට පොඩ්ඩක් මේකේ ටෙක්නිකලිත් එක්ක මේ චිත්‍රපටය ගැන කියන්න කියලා. එතකොට මට එහෙම ලොකු ලෑස්තියක් තිබ්බේ නැහැ මේක මේ වැඩේ සම්බන්ධයෙන්. මොකද මේ 1917 ෆිල්ම් එක ආපු දවස්වල කියන්නේ ප්‍රදර්ශනයේ පටන් ගත්ත කාලේ ලංකාවේ කොවිඩ් දුර එන්න කලින් ලංකාවේ ඔය චිත්‍රපටයේ ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්ත කාලේ සහ ඔස්කා සාමාන්‍යයෙන් මම ඔය ඔස්කා නොමිනේට් වෙච්ච චිත්‍රපටයේ ඒ අවුරුදු වල පොඩ්ඩක් ඒව ගැන හොයනවා. ප්‍රොඩක්ෂන් බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද, ටෙක්නිකලි යූස් කරලා තියෙන දේවල් මොනවද, අලුත් ටෙක්නික්ස් මොනවද පාවිච්චි කරපු, එතකොට ඒකේ කැමරාස් මොනවද පාවිච්චි කරපු, එතකොට ඒකේ මොන වගේ ෂූටින් මෙතඩ් එකක්ද යූස් කරලා තියෙන්නේ, රූපගත කිරීම විදිය කොහොමද, ඒගොල්ලෝගේ කියන්නේ පාවිච්චි කරපු රූපය ගොඩනගන්න පාවිච්චි කරපු දේවල්, කලර් ටෙක්ස්චර් එක මොකද්ද, කැමරා මූවමන්ට්ස් කොහොමද, ඩයලොග්ස් කොහොමද, නළු නිලියොන්ගේ ගැන පොඩි අර මේ පසු විපරමක මං සාමාන්‍යයෙන් යෙදෙනවා මේ. ඒතර 1917ත් මං සාමාන්‍යයෙන් ඒතකොට මගේ අර හෙනක් කොවිඩ් එකට කලින් ඕක ගැන ස්ටඩි කරලා ඕකේ තොරතුරු ටික තියලා තිබ්බා. ඒක අර කොහෙවත් ලියලා කියලා නෙමෙයි මේ ස්ටඩි කරපු තැන් ටිකක. ඒතකොට ඔක යෝජනා කරද්දිම මේ 아무තු සූදානම් වීමක් එක්ක නෙමෙයි ගියේ. ඉතින් අර චිත්‍රපටයේ මම සිනමා රූපී කියවීම යටතේ මම කියන්නේ මේ. ඒතකොට මම ඔකට දාලා මේකේ සිනමාකරණය ඊට පස්සේ මෙහි නිෂ්පාදනය කරපු වටපිටාව ඔය කාරණා ටිකත් එක්ක ඊට අමතරව අපේ රටේ සිනමා කර්මාන්තයත් එක්ක අපි පොඩි සංසන්දනාත්මක විග්‍රහයකට යමු කියන එක තමයි පොදුවේ මගේ අදහස. එතකොට මෙහි 1917 චිත්‍රපටයේ කතාවක් විදියට මේක ගත්තොත් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගියොත් මේක මේ තියෙන්නේ පළවනු ලෝක යුද්ධයේ පුරා එක අවුරුදු ගාණක් ඇදලා ගියපු යුද්ධයක්. ඒ යුද්ධේ පොඩි ඉන්සිඩන්ට් එකක් අරගෙන තමයි චිත්‍රපටය කතා කරන්නේ. මේකේ පණිවිඩයක් දෙන්න යන සෝල්ජර්ස්ලා දෙන්නෙක්ගේ කතාවක්. එතකොට මේක මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි සෑම් මෙන්ඩිස්.
සෑම් මෙන්ඩිස් කියන්නේ සැමුවෙල් ඇලෙක්සැන්ඩර් මෙන්ඩිස්. එයා තමයි දැන් ඉන්න බොන්ඩ් ෆිල්ම් ඩිරෙක්ටර්. ඒ කියන්නේ අන්තිමට කරපු බොන්ඩ් දෙකම ස්කයිෆෝල් එක ස්පෙක්ට්‍රා එක මට මතක විදියට ඔය දෙකම ඩිරෙක්ට් කරේ සෑම් මෙන්ඩිස්. එතකොට ඔය ස්පෙක්ට්‍රා එකටත් පොඩි සම්බන්ධයක් තියෙනවා මේ 1917 චිත්‍රපටය. ඒක මම ටෙක්නිකලි පස්සේ විග්‍රහ කරන්නම්. එතකොට ඔය සෑම් මෙන්ඩිස්ට එයාගේ සීයා කිව්ව කතාවක්කින් තමයි මේ චිත්‍රපටයේ මේ විස්තර ටික මෙයා ගොනු කරලා තියෙනවා කියලා එයාගේ ඔය ඉන්ටර්විව්ස් වලදී එහෙම කියන්නේ මේකේ ස්ක්‍රිප්ට් එක එයා 2017 ඉඳන් ලියන්න පටන් අරන් තියෙනවා. එතකොට මේක 2017 ඉඳන් ලියන්න පටන් අරගෙන 2018 19 කාලේ වෙනදී ප්‍රොඩක්ෂන් කරන්න පටන් ගන්න ඇත්තේ. ෂූටින් කරලා මේක ප්‍රදර්ශනය කරන්න 2019 දී. එතකොට මේකේ ප්‍රධාන චරිත රංගපාන්නේ අලුතෙන් ආපු ශිල්පීන් දෙන්නෙක්. ජෝර්ජ් මැකේ සහ ඩීන් චාල්ස් චැප්මන්. දෙන්න තමයි ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ. නිව් කමර්ස්ලා දෙන්නෙක් ඒ දෙන්න. එතකොට මේක සාමාන්‍යයෙන් බජට් එක ඩොලර් මිලියන 100ක් ආසන්නයි කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. එතකොට මේකට සාමාන්‍යයෙන් දින 67ක 77ක වගේ ෂූටින් ෂෙඩියුල් එකක් තිබිලා තියෙනවා චිත්‍රපටයට. ඊට පස්සේ 500ක 600ක විතර එක්ස්ට්‍රාස්ලා, ඒ කියන්නේ අතිරේක නළු නිළියෝ විශාල ප්‍රමාණයක් මේ සහභාගී වෙලා තියෙන චිත්‍රපටයට. එතකොට මේ සෑම් මෙන්ඩිස් කියන ඩිරෙක්ටර් ගත්තොත් එයා ඇවිල්ලා බොන්ඩ් ෆිල්ම් ඩිරෙක්ටර්, බ්‍රිටිෂ් බොන්ඩ් ඩිරෙක්ටර් කියන්නේ බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඇමරිකන් බියුටි තමයි යාගේ පළවෙනි චිත්‍රපටය 1999 එන්නේ. ඇමරිකන් බියුටි ඉඳන් තමයි මේ 1917 කියන චිත්‍රපටයට එන්නේ. එතකොට මේක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියපු එකක්. ඇමරිකන් ඩොලර් මිලියන 384.9ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා මේ චිත්‍රපටයට. ඊට පස්සේ මේකේ ඔය මම කලිනුත් කිව්වා ඩිරෙක්ටර්ගේ ග්‍රෑන්ඩ් ෆාදර් එහෙම නැත්නම් සීයා ඇල්ෆ්‍රඩ් එච් මෙන්ඩිස් එයා තමයි මේ කතාව කියලා තියෙන. සමහරට එයා සෝල්ජර් කෙනෙක් වෙන්න ඇති. මට ලොකු මතකයක් නැහැ. ඊට පස්සේ මේකේ මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය වෙන්නේ මේක තනි ෂොට් එකක් තමයි. එහෙම නැත්නම් එකම රූප රාමුවක් තමයි දිගටම කන්ටිනියු වෙන්නේ මුළු චිත්‍රපටය පුරාම. ඔක තමයි මහා විශාල මහා මෙරක් වගේ මේ ප්‍රේක්ෂකයා සහ විචාරකයා වසඟයටපත් කරපු සිනමා තාක්ෂණය ඔකේ තියෙන. එතකොට ඕක තමයි මේ චිත්‍රපටය ටිකක් අර අපිට ඒක එක වෙලාවකට චිත්‍රපටයේ රිද්ම් එකට බෝරින් වෙන වෙලාවල් තියෙනවා. එක වෙලාවකට ඒක චිත්‍රපටය ආකර්ෂණීය කරනවා. එක වෙලාවකට ඒක අපි කුතුහලයටපත් කරනවා. එතකොට දැන් මේකේ මට ටෙක්නිකලි විස්තර ටික පොඩ්ඩක් මම කියලා ඉන්නම්. මේක මේ චිත්‍රපටය ෂූට් කරද්දි කන්ටිනියස් ෂොට් එකක් තමයි මේ ස්ක්‍රිප්ට් එකේ ඉඳන්ම ප්ලෑන් කරලා තියෙන සෑම් මෙන්ඩිස්ලා. ඒ වාර්තාවල කියවෙන්නේ එහෙමයි. ඒතර කන්ටිනියස් ෂොට් එකකට ප්ලෑන් වෙද්දී ඒක ගොඩනගන්න ඔවුන් ආభాෂිත කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මුළු චිත්‍රපටයේම එකම රූප රාමුවක් ඔස්සේ මෙහෙම ගලාගෙන යනවා ඉස්සරහට. ඒකට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් සිනමාකරණයේදී සිනමාකරණය ගැන මූලික අවබෝධයක් තිබ්බත් නැතත් මේ සරල කාරණයක් අපි රූප මාධ්‍යත් එක්ක ගනුදෙනු කරද්දී දැන් මම එක දෙබසක් කියනකොට ඔබගේ රියැක්ෂන් හරි ඔබගේ ඊළඟ ඩයලොග් ලයින් එක හරි පෙන්නනකොට ඔබගේ මූණට කැපෙන මේ කට් වෙනවා ෂොට් එක. ඒතකොට ඒක වෙනම මේ රූගත කරන්න ඕනේ. කියන්නේ කැමරාව එක පැත්තකට හරවලා ෂූට් කරලා අනිත් පැත්තට හරවලා ෂූට් කරන්න ඕනේ. නමුත් දැන් මෙතෙන්දී එහෙම නැහැ. මේක මේ තනි ෂොට් එකේ තමයි ඩයලොග්ස් කියන ඒවා ඉන්සිඩන්ට් එක ඒක ක්ලෝස් අප් වලට යන්නේ තනි ෂොට් එකේ තනි ටේක් එකක් විදියට. එතකොට චිත්‍රපටයේ පැය 2යි ගානක් විතර යනවා. මුළු චිත්‍රපටයම තනි ටේක් එකකට ෂූට් කරලා නෙවෙයි මේක. කට්ටිය හිතයි මේක තනි ටේක් එකකට ෂූට් කරන්න පුළුවන්. එහෙම ෂූට් කරන්න බෑ. එහෙම නැත්නම් දින 65ක් තිස්සේ තනි ටේක් එකක් ෂූට් කරන්න එක තනි පොඩි ෂොට් සෙග්මන්ට් වයිස් පොඩි තැන් වලින් නවත්ත ෂූට් කරපු එකක් මේ චිත්‍රපටේ. එතකොට මේක මම කිව්වේ මේ මූලික කාරණේ ඔය රොජර් ඩීකින්ස් ඒ කියන්නේ මොකද්ද ස්පෙක්ට් මේ
කියන්නේ මොකද්ද 1917 මේ ෆිල්ම් එකේ කවුද කැමරා අධ්‍යක්ෂකවරයා හරිද රොජර් ඩීකින්ස් සර් රොජර් ඩීකින්ස් සර් රොජර් ඩීකින්ස් කියන්නේ එයා ගත්තොත් එයා දැනට බ්‍රිටිෂ් බෝන් සිනමටෝග්‍රෆර්ස් ලකින් ඉන්න හොඳ කියන්නේ පරිණතම සිනමටෝග්‍රෆර් කෙනෙක් එයා ඔය එයාට මං හිතන්නේ දැන් රොජර් අලෙක්සැන්ඩර් ඩීකින් යට සර් කියන්නේ නයිට් පදවියකුත් පිරිනමලා තියෙනවා එතකොට එයාගේ කැරියර් එකේ ගත්තොත් එයා ඇවිල්ලා මේ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ඒ වගේම කැමරමන් කෙනෙක් එතකොට ඇකඩමි අවෝඩ්ස් විනින් වැඩ කරලා තියෙනවා කීපයක්ම 1917 එයාගේ ওই චිත්‍රපටයක් එයා කරපු එතකොට මේකෙදි එයාලා පාවිච්චි කරන මේ කියන්නේ මේ ටෙක්නික් එක මේ දැන් ස්පෙක්ට්‍රා ස්කයිෆෝල් වගේ චිත්‍රපටත් මේ සෑම් මෙන්ඩිස් එක්ක මෙයා ස්පෙක්ට්‍ර නම් මට මතක නැහැ හරියටම ස්කයිෆෝල් මෙයත් එක්ක කරේ මේ සෑම් මෙන්ඩිස් එතකොට ඔය එක කරේ රොජර් ඩීකින්ස්ටත් තියෙනවා අදහසක් මේ වගේ ෂෝට්ස් කොහොමද ටේක් කරන්න සහ එයාගේ සිනමැටෝග්‍රැෆි කියන්නේ වෙනම මේ එයා ගැන වෙනම කියන්නේ ස්ටඩි කරන්න පුළුවන් ලෝක හොඳ සිනමාකරණය සම්බන්ධ කියන්නේ මේ සිනමා කැමරාකරණය සම්බන්ධයෙන් ඉන්න දැන්ට ලෝක ජීවතුන් අතර ඉන්න හොඳ ප්‍රාමාණික විද්වත්තෙක් රොජර් ඩීකින්ස් කියන්නේ. එතකොට මම සෑම් මෙන්ඩිස් කරානේ ස්පෙක්ට්‍රා කියලා මම කලින් කිව්වා. ස්පෙක්ට්‍රා මට මතක විදියට. ඔය ස්පෙක්ට්‍රා ෆිල්ම් එකෙත් තියෙනවා ඔය පටන් ගන්න තැන. මට මතකද ස්පෙක්ට්‍රා හරි ස්කයිෆෝල් හරි ඔය දෙකෙන් එක පටන් ගන්න තැන තියෙනවා. ඔය මේ අර බලලා තියෙනවා නම් චිත්‍රපටය. ඒකෙත් ඔය වගේ කන්ටිනියස් ෂොට් එකක් තියෙනවා. දැන් ඔය මේක මේ ටෙක්නිකලි තියෙන ලොකුම ප්‍රාතිහාර්ය කියලා වගේ මිනිස්සු දකින දේ තමයි මේ කන්ටිනියස් ෂොට් එක කොහොමද ෂූට් කරලා තියෙන්නේ. එතකොට ඒක මම ෂූට් කරපු හැටි කියන්න. මේක ඊට කලින් මම පොඩි දේවල් ටිකක් කියන්නම්. මේකට පාවිච්චි කරපු කැමරාව Arri Alexa Mini long format large format LF කියන කැමරාව. එතකොට මේක සාමාන්‍යයෙන් ඔයිට කලින් මේ ෂූටිං ස්ටයිල් එක පාවිච්චි කරපු චිත්‍රපටය තමයි ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ රෝප් කියන චිත්‍රපටය. ඊට පස්සේ අයජෙන්දාරෝ ගොන්සාලිස්ගේ බර්ඩ්මෑන් කියන චිත්‍රපටයේ චිත්‍රපට දෙකම මේ වගේ කන්ටිනියස් ෂොට් එකක් තියෙනවා. හරිද? එතකොට මේකේ රොජර් ඩීකින්ස් කියනවා මේකේ කැමරාවේ ස්පෙක්ස් ගැන ටිකක්. එතකොට ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඔයගොල්ලන්ටත් හොයාගන්න පුළුවන්. Alexa Mini LF එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. Signature Prime lenses පාවිච්චි කරලා තියෙනවා. ඒකටම. එතකොට raw record කරලා තියෙන Kodak එක printed format එක D cinema වලින් තමයි print කරලා තියෙන්නේ. ඒක තමයි මේගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ අපිට මේ අර කැමරා කියන එක ගැන මම පොඩි ක්ලිප් එකක් තියෙනවා. අපි ඒක බලලා ඊටු ටික කතා කරමු. මේක ටිකක් අර ටෙක්නිකලි මේ කෑලි කියාගෙන යද්දි පොඩි අපහසුතාවයක් එනෝනේ මේ අපිට මේ කවුද තාතින්දු බලන්න පුළුවන් දේ පළවෙනි අර කැමරා කියන ක්ලිප් එක. තාතින්දු දැන් ඔන්න ඔය මේකේ තියෙනවා කැමරා මූවමන්ට් එකක් ගත්ත හැටි. එතකොට දැන් ඕකෙම පේනවා අර ඇවිල්ලා දැන් ඔතනින් පනින්නේ වතුරකටනේ.
දැන් ඔය ෂොට් එක ඔතනින් නවතිනවා. හැබැයි ඕක ලොන්గ్ ටේක් එක ට්‍රැක් ෂොට් එකක් විදිහට ඒගොල්ලෝ ගන්නවා. ඒක ගන්නේ හරියට ප්ලෑන් කරලා. ඒක දුවන් යන විදිය, කැමරා මූවමන්ට් එක යන විදිය, අරයා ඔබ්ජෙක්ට් එක කියන්නේ එහෙම නැත්නම් නල්ලුවා හැසිරෙන විදිය, ඒවා ඔක්කොම ප්‍රී ප්ලෑන් කරලා වෙලාසනීම මෙහෙම චිත්‍ර මෙහෙම එනවා, මෙහෙම යනවා, මෙතනින් හැරෙනවා, මෙතනින් කැමර එකට මෙතනින් මේ ටික කැප්චර් කරගන්නවා. එතකොට මේ කැමර එක මෙතනින් අපි අතින් අරන් යනවා නම් කැමර එක අර ක්‍රේන් එකට මාරු කරනවා, ජිප් බාම් එකට මාරු කරනවා. එතකොට මෙතෙන්දී අපි කැමර එක ආයි අතට ගන්නවා. මෙතෙන්දී ආයි කැමර එක මෝටර් බයිසිකල් එක තියන් යනවා. ඒවා ප්ලෑන් කරනවා. එතකොට තමයි ඔය ට්‍රැක් ෂොට් එක කොහොමද ටේක් මේ ලොන්గ్ ටේක් ගන්න පුළුවන්. ඕක තමයි ඔය චිත්‍රපටයේ කැමරාව පාවිච්චි කරපු විදිය. හැබැයි දැන් මේක එඩිට් කරපු තැනක් නෑනේ හොයාගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඒක. පස්සේ මේකේ මේ දැන් කොහෙන්ද එඩිටින්? මේක මේ කැමරාව එහෙම එක දිගට ෂූට් කරලා තියුණාට මේක එඩිට් එකක්. එහෙම නැත්නම් කැමරාවෙන් කැමරාවකට මාරු වෙන තැනක්, ෂොට් එකකින් ෂොට් එකකට මාරු වෙන තැනක් පේන්න ඕනේ. ඒතර ඒ කොටස කොහෙද මේකේ තියෙන්නේ? ඒ කොටස කොහොමද හොයාගන්න පුළුවන්? සාමාන්‍යයෙන් ඔය වගේ කන්ටිනියස් ෂූටින් එහෙම නැත්නම් කන්ටිනියස් මේ ෂූටින් විතවුට් එඩිටින් කියලා පොඩි අපි පාවිච්චි කරන මේ ටෙක්නික් එකක් තියෙනවා. ඒතර ඕක කරන විදිය තමයි අපි හිඩන් කට් එකක් තමයි පාවිච්චි කරන්නේ. අපි කට් එක බොහොම හිඩන් ෂොට් එකක් විදිහට තමයි කට් කරන්නේ. එතකොට මේ කට් එක උනාද නැද්ද? එහෙම නැත්නම් රූපයකට රූපයක් සංස්කරණය කියන එකේදී වෙන්නේ සාමාන්‍යයෙන් සංස්කරණයේදී වෙන එකක් තමයි රූප දෙකක් එකිනෙකට පුරුද්දනවා. පුරුද්දලා තුන්වෙනි අර්ථයක් මතු කරන්න හදනවා. ඒ දෙක සම්බන්ධ කිරීමෙන් වෙනත් අර්ථයක් මතු වෙනවා නම් අපි ඒ රූපේ දාලා සංස්කරණ සිනමා සංස්කරණයක් සිදු වුණා කියලා අපි කියන්නේ. ඒකට රූපයකට රූපයක් එකිනෙකට පුරුද්දීමක් කරනවා. මේ කාල අවකාශයක් තියෙනවා. තව කාල අවකාශයක් තියෙනවා. ඒ කාල අවකාශය කියන එක එකට සම්බන්ධ කරනවා. ඒතකොට අපි ටයිම් ලයින් එකේ එකට යනකොට මේ කාලය හරහා යනකොට මේ අවකාශයෙන් එම අවකාශය හෝ වෙනත් අවකාශයකට අපි මාරු වෙනවා. එම අවකාශයේම වෙනත් ඇන්ගල් එකක් එහෙම නැත්නම් කෝණයක් වෙන්න පුළුවන්. වෙනත් රූපයක් වෙන්න පුළුවන්. අපි මාරු වෙනවා. ওই සංස්කරණය සිදු වෙන සාමාන්‍යදී. දැන් මෙතෙන්දී සංස්කරණයක් වුණා කියන එක පේන්න බෑනේ. දැන් වෙන චිත්‍රපටයකදී නම් මම කතා කරන බලාගෙන කවුරු හරි දියා. ඒතකොට මගේ ෂොට් එක අරගන්නවා. ඊට පස්සේ අනිත් කතා කරන කෙනාගේ ෂොට් එක ගන්න මූණ ඩයලොග් හුවමාරු වෙනකොට පැත්තක ඉඳන් අපි දෙන්නගෙම මම ගහන්න හදනවා නම් පාරක් පැත්තක ඉඳන් රියැක්ෂන් ෂොට් එකට වයිඩ් එකකට යනවා. එතකොට ඔය ඕක මේකෙදි අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ ෂොට් කැපෙනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ ඒ ටෙම්පෝ එක නිසා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයා ඉල්ලන දේට අනුව ෂූට් එක වෙලා අදාළ ෂොට් එක හරියට ආව නම් හරිම ටයිම් ෆ්‍රේම් වලදී අපිට ඒක මාරු වුණා කියන එක දැනෙන්නේ නැහැ. නමුත් දැන් මේ වගේ එකදී කැමරාව දැන් මේකේ තියෙන කන්ටිනියස් ෂූට් කරා වගේ තියෙනකොට තනි ෂොට් එක යනවා නම් මේකේ මේ කැමරාව මේ දැන් නැවතුණා අනිත් ෂොට් එක මෙතනින් පටන් ගත්තා කියන එක පේන්න බෑ. දෙක ඒක හරි ඇක්ෂන් කන්ටිනියුටි. එහෙම නැත්නම් මේක හරි මේ අඛණ්ඩතාවය රූපේ අඛණ්ඩතාවය හරියට ගලපගෙන යන්න ඕන කන්ටිනියුටි කියන එක. ඒතකොට ඕකට මේක ඇත්තටම චීට් කරන එකක් තමයි. මොකක්ද අර ෆිල්ම් වල චීටින් කියන එකත් හොඳට දැනගන්න ඕනේ. හරිද? මේ චීටින් කියන එක දැනගන්නේ නැතුව චිත්‍රපටි කරන්න අමාරුයි. ඒතර මේකත් එක චීට් කරපු විදියක්. දැන් ඒක චීට් කියන වචනේ පාවිච්චි වෙන්නේ නැතුව පටන් ගන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට සිනමා ඉතිහාසය බලද්දී රෝප් කියන චිත්‍රපටය හැම්බෙද්දී වෙන කාටද කියන්න පුළුවන් හොයාගෙන මේ ඊට කලින් චිත්‍රපටයක් තිබ්බා. ඒ චිත්‍රපටයේත් මෙහෙම තිබ්බා. ඉතින් එහෙම තියෙන්න පුළුවන්. ඒක නෑ කියන්නේ. හරිද? මොකද මේ සාමාන්‍ය සිනමා ඉතිහාසයේ කතා කරද්දී මේ වගේ අපිට එකක් හම්බෙන මතක හිටින එක වෙලා තියෙන රෝප්. ඒතර වෙන කොහේ හරි රටක වෙන කොහේ හරි තැනක තව චිත්‍රපටයක් තියෙනවා ඊට කලින් ආපු. ඒතර මේක පළවෙනි එක නෙමෙයි. නමුත් චිත්‍රපටයේ රෝප්. රෝප් කියලා චිත්‍රපටයක් ආව 48 මට මතක 48 හරි 49 හරි 1948 හරි 49 හරි මම මතක විදිහට ඇල්ෆ්‍රඩ් හිච්කොක් තමයි අධ්‍යක්ෂණය කරේ. ඒතර රෝප් චිත්‍රපටයේ හිඩන් කට් එකක් තියෙන. හැමතිස්සෙම කැමරාව ගිහිල්ලා යනවා ඩාර්ක් බෑග්ග්‍රවුන්ඩ් එකකට. ගිහිල්ලා ඊළඟ ෂොට් එක පටන් ගන්න ඩාර්ක් බෑග්ග්‍රවුන්ඩ් එක. සමහරට හිතන්නකො දැන් කෙනෙක් පිටුපාලා හැරෙනකොට මෙයාගේ කෝට් එක පිටිපස්සට කැමරාව ක්ලෝස් අප් එකක් යනවා. ගිහිල්ලා ආපහු එයා විදගෙන යන ෂොට් එකකින් පටන් ගන්නවා. මොකද එතෙන්දි ප්‍රශ්නේ ආවේ 1000 feet reel එකක් තමයි කැමරාවකට ලෝඩ් කරන්න පුළුවන්. මේ මැගසින් අපි කාලේ මේ පටල පටෙන් තමයි අපි රූගත කිරීම කරන්නේ.
එතකොට 1000 feet reel එක අඩි 1000ක reel එකක් මිනිත්තු 10යි ඔකේ running time එක මේ 10ක් 11ක් කියන්නත් පුළුවන්. එතකොට ඔන්න 1000 feet reel එකක් load කරලා shoot කරද්දි reel එක ඉවර වෙනවනේ. එතකොට එක shot එකේ යන්න බෑ. එතකොට ආව ප්‍රශ්නේ තමයි ඒ විදියට අන්නර විදියට හරියටම තැනකට නවත්තනවා. එතනින් එහාට reel එක load කරලා දාලා එතනින් එහාට shoot කරා. ඕක තමයි හිච්කොක් කරපු විදිය. පස්සේ ඔය ජෙන්දාරෝ ගොන්සාලෙස් කියන මෙක්සිකානු සිනමා අධ්‍යක්ෂකවරයා 2014 කරා බර්ඩ්මෑන් කියලා චිත්‍රපටයක්. ඒකෙත් තියෙන ඔය කන්ටිනියස් ෂූට්. ඒක පොඩ්ඩක් වෙනස් මීට වඩා. ඒක ටිකක් ඩෙවලොප්. සාමාන්‍ය වගේ හිඩන් කට් එකක් කරන්න නම් අපි පාවිච්චි කරන්නේ එක්ක ඔය හිච්කොක් කරපු විදිහට කලර් මැච් කරනවා. එකක් හරි කලර් එකකට කැමරාව යනවා, ක්ලෝස් අප් වෙනවා, කලර් එකකට ගිහිල්ලා ඒ කලර් එකත් එක්ක අලුත් තැනත් කලර් එක තියලා ආයි කැමරාව බැක් වෙලා හරි වෙන ෂොට් එකකට හරි යනවා. දැන් කලර් මැච් කරලා ගන්න. ඒතර ෂොට් දෙක එකට පුරුද්දන්න එහෙමයි. මේකෙත් එක කලර් එකක් තියෙනවා, මේකෙත් ඒ කලර් එකම තියෙනවා. කලර් එකට කලර් එක මැච් කරලා ඩුක් ගාලා එතනින් අයින් වෙනවා. ඊට පස්සේ තමයි මේ foreground object කියන එක. ඒ කියන්නේ අපි රංගපාද්දි දැන් කැමරාව මේ පැත්තේ තියෙන්නේ. මෙතන අපේ නළුවා ඉන්නවා. මේ හරියට අපි කියන්නේ foreground එක කියලා. මෙතන පිටිපස්සට කියන්නේ background එක කියලා. පසුබිම, පෙරබිම. මේ foreground එකේ මොකක් හරි object එකක් තියෙනවා. දැන් කැමරාවත් මෙහෙම track වෙනවා, නළුවත් මෙහෙම track වෙනකොට මැද මෙහෙම shot එකක් මොකක් හරියක් මෙහෙම හරහා යනවා. ඔය මේ 1917 චිත්‍රපටයේ ඕන තරම් ඔය වගේ කොටස් තියෙනවා. බලන්න මේ කැමරාව මෙහෙම track වෙනකොට යුද්ධ ටැංකියට පිටිපස්සෙන් යනවා අපේ රංගපාන ශිල්පීන් දෙන්න. කැමරාව යනවා යුද්ධ ටැංකියට ඉස්සරහින්. එතකොට ආයි එතනින් එහාට ඊළඟ ෂොට් එක පටන් ගන්න පුළුවන් එතනින්. ඒතර ෆෝග්‍රවුන්ඩ් එකේ මොන හරි ඔබ්ජෙක්ට් එකක් තියලා සමහරට වාහනයක මෙහෙම දොරේ අර මේක වෙන්න පුළුවන්, කණුවක් වෙන්න පුළුවන්, මොකක් හරි එකක් රූපය හරහා තියලා එතනින් එහාට කැමරාව මේ පෑන් වෙද්දි එහෙම නැත්නම් ට්‍රැක් වෙද්දි අර මේ ඊළඟ ෂොට් එකට මාරු වෙන්න පුළුවන්. ඒක හිඩ්න් කරන දෙයක්. ඒක චීටිං කරන විදිය. කියන්නේ ඔය විදිහට කන්ටිනියස් ෂූටින් කරනවා නම් පාවිච්චි කරන විදිය. හරිද? එතකොට ඔය මෝෂන් බ්ලර් එක තමයි අනිත් එක. එක පාට කැමරාව පෑන් කරනවා. පෑන් කරනකොට මෝෂන් බ්ලර් එකක් එනවනේ. කියන්නේ මේ චලනය නිසා රූපේ බොඳ වෙනවා. කියන්නේ අඳුරු කියන්නේ මේ බොඳ වෙලා යනවා. ඔය මෝෂන් බ්ලර් එකත් එක්ක ඊළඟ ෂොට් එකට යන්න පුළුවන්. ඔය විදි තුනම පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ඔයගේ කන්ටිනියස් ෂූටින් කරනවා. කියන්නේ තනි ෂොට් එක අපි දිගට ට්‍රේක් කරගෙන යනවා ගන්න ඕන නම් ඕක පාවිච්චි වෙනවා. දැන් ඔය ස්පෙක්ට්‍රා ෆිල්ම් එකෙත් මට මතක විදිහට තියෙන්නේ අර දෙන්න මිනියට කටු තියෙන ඇඳුමත් එක්ක බොන්ඩ් ඇන්ඩ් බොන්ඩ් ගර්ල් ඇවිදගෙන එනවා. ජේම්ස් බොන්ඩ් ඇන්ඩ් බොන්ඩ් ගර්ල් ඇවිදගෙන එනකොටම මෙහෙම යනවා මෙක්සිකන් සිටි එක ඇතුලේ හරි කොහේ හරි මට මතක විදිහට තියෙන්නේ. මට දැන මතක නැහැ. මේ මෙහෙම හැරිලා බිල්ඩින් එකක් ඇතුලට යනකොට දොරේ තියෙනවා ඇටකටු මිනි ඔලුවක් එක රූපයක්. ඉතින් ඒ රූපෙට ඔහොම ගිහිල්ලා තමයි කැමරාව හැරෙන්නේ. ඒ රූපෙට ගිහිල්ලා කැමරාව හැරෙනකොට කැමරාව හැරෙන්නේ මම හිතන්නේ ආයි අරක වෙන්නේ එළියේ මේක වෙන්නේ චිත්‍රාගාරයක් ඇතුලේ. ඊට පස්සේ හැමම යනවා. යනකොට කැමරාව ඉස්සර අර දෙන්න ඉස්සරහ යනවා. ඒ දෙන්නගේ ඉස්සර කැමරාවයි ඒ දෙන්න අතරින් තව කීප දෙනෙක් යනවා. යනකොට ආයෙතනින් එහාට යන්නෙත් එහෙම. ඊට පස්සේ බොන්ඩ් ගර්ල් ඇන්ඩ් ජේම්ස් බොන්ඩ් ඉන්නවා කැමරාමරයක් ඇතුලේ. ඒ චිත්‍රපටය බැලුවොත් බලා ගන්න පුළුවන්. කැමරාව මෙහෙම එයා එළියට එන්න වගේ ජනේලෙන් එළියට එන එක හොම් පෑන් වෙනවා. බිත්තිය පහු කරගෙන කැමරාවත් එනවා මෙහෙම පැත්තේ. එනකොට ආයෙ එන්නේ මෙක්සිකන් සිටි එක ඇතුළට අරක ඇවිල්ලා මේ වෙන ලොකේෂන් එක. ඒතර ජියෝග්‍රැෆිකලි මැච් කරන්න ඕන. හොම සාමාන්‍යයෙන් හොඳටම ජියෝග්‍රැෆිකලි මැච් කරලා චිත්‍රපට කරන්න මානකොට ඔය චීටිං මෙතඩ් ඔය ෂූටිං මෙතඩ් ඔය පාවිච්චි කරන්න. ඒ කන්ටිනියස් ෂූටිං කියන්නේ අරුමයක් නෙවෙයි. නමුත් මේ චිත්‍රපටයේ දෙන විශේෂත්වය තමයි මේ කන්ටිනියස් ෂූටිං කියන එකත් මුළු චිත්‍රපටේ පුරාම පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේ චිත්‍රපටයේ තීම් එක විදියට කන්ටිනියස් ෂූටිං කියන එක පවත්වන. මොකද මේක එක දිගට පැය දෙකක යන වැඩක්. කියන්නේ පහුවෙන්දා පාන්දර වෙන්න කලින් මේ මැසේජ් එක ඩිලිවර් කරනවා. ඒතර ඒ ඩිලිවර් කරන්න යන කන්ටිනියස් ෂූට් එක තමයි මේ ගිහින් තියෙන්නේ. එතකොට කොහොම තමයි ඒ කොටස වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ මේ රොජර් ඩීකින්ස් ඇමරිකන් සිනමැටෝග්‍රැෆර් මැගසින් එකට මේ ඉන්ටර්විව් එකක් දෙනවා මේක ගැන කියලා. එයා කියනවා මෙන්න මෙහෙම කාරණයක්. We always wanted to feel a continue to
in the character. Obviously, we had no option to cut reaction. So if we had a C reaction, we had to justify that move and find the optimum place to start, so we could build the movie on into choreography of the action. ඒ කියන්නේ යා කියන්නේ මේ අපිට මේ cut to cut යන්න බෑ. ඉතින් අපි කරේ මේක කොරියෝග්‍රාෆ් එකෙන් හැදුව action එක මේ කැමරා මූවමන්ට් එකත් එක්ක blend වෙලා මේක යන විදියට. ඒතර රොජර් ඩීකින්ස් ඔක කියනවා. ඔක බලන්නත් පුළුවන් මම හිතන්නේ American Cinematographers magazine එක බලන්න පුළුවන් මම හිතන්නේ අන්තර්ජාලයේ තියෙනවා. එතකොට ඕක තමයි ඔය ටිකක් ඔක ටෙක්නිකලි අපි බරසාර විදිහට කතා කරනකොට මේක කන්ටිනියුවස් කරන්න දැන් කන්ටිනියුවස් ෂූටින් එකක් පාවිච්චි කරලා තියෙන්නේ ඇයි කියන එක ඇහුවොත් මේක එක දිගට යන මේ කතාවක්. ඒ කියන්නේ මේක මේ non stop යනවා. එක මොහොතක හරි මෙයාලා එක තැනකවත් මේගොල්ලෝ රෑක් නිදාගෙන ඉඳලා නැගිටලා යන්නේ නැහැ නේ චිත්‍රපටේ කොහෙවත්. නැවතිලා නවාතන් යන එහෙම කරලා යන්න බෑ. එක දිගට යන්න තියෙන්නේ. හෙට මොකද පාන්දර වෙන්න කලින් මේ මැසේජ් එක ඩිලිවර් කරන්න ඕනේ. එතකොට මේක බෑ මේ කන්ටිනියුවස් නැතුව මේක ෂූට් කරන්න. මේක තීම් එකක් විදියට ගත්ත එක හරි. චිත්‍රපටයේ සිනමාකරුවා තීම් එකක් විදියට මේක මේ පාවිච්චි කරන්න ඕනේ මේ කන්ටිනියුවස් ෂූටින් කියන එක. හරිද? එතකොට මේක ඒකයි මේ කන්ටිනියුවස් ෂූටින් කියන එක මේ ස්ක්‍රිප්ට් එකට අනුවම මේ කතාව කියන්න පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඒතකොට ඒ කියන්නේ සිනමාකරුවට එතකොට මේකේ කතාව කතාවේ රිද්ම් එක, කතාවේ තීම් එක කියන්න යන ඉන්සිඩන්ට් එකට අදාළව තමයි එයා මේකේ කැමරාව ඇසිරවීම කරලා තියෙන්නේ. ඒකයි ඒ කියන්නේ සිනමාව කියන්නේ සිනමාවේ රූප ගොඩනැගීම කියන එක කරන්න ඕන ඔය විදිහට. ඔකට ටෙක්නිකලි කොච්චර දැන් කට් ටු කට් යන්න පුළුවන්. කට් ටු කට් ගියොත් මේකේ මේ එක දිගට යනවා මේක ඉවරයක් නෑ. මේක යනවා. නවතින්නේ නෑ. සමහර වෙලට මේ ඔබ්ජෙක්ට් එක රඟපාන නළුව නිලිය නැවතුනත් කැමරාව ඇවිල්ලා හැරිලා නවතිනවා. කැමරාව යන්න නෑ. ඒ කියන්නේ මේ ගමන එච්චර මේ ප්‍රේක්ෂකයට ඉඟි කරන්නේ මේ ගමන ඉක්මනින් යා යුතු බව. මුළු චිත්‍රපටයේ පුරාවටම ඒ කාරණේ තමයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒතර අපි මේ කන්ටිනියුවස් ෂූටින් කියන කෑල්ල අපි කරනකොට නම් ඒක අපි නිකම් තිබිලා නිකම් පාවිච්චි කරලා වැඩක් නැහැ නේ අපි. තේරුමක් ඇතුව පාවිච්චි කරනවා. මොකද සිනමාවේ හැමතිස්සෙම මම කියන එකක් වුණත් ඔය චිත්‍රපට ගැන කොහේරි උගන්නන්න ගියාම වයි කියන එක ඉස්සෙල්ලා අහන්න. ඇයි ඔයා මේක කරන්නේ? දැන් මොකක් හරි අපි මේ කලර් එකෙන් අපි ෂූට් කරනවා. අපි මේ ෂොට්ස් මෙහෙම පාවිච්චි කරනවා. ඈ චිත්‍රපටයක මේ බ්‍රේක් ඩවුන් එකක් ගහද්දි මේ විදිහට කැමරාව පටන් ගන්න ෂොට් එක මෙන්න මෙහෙමයි. මේ විදිහේ ෂොට් එකකින් මුළු කැමරාව පටන් එස්ටැබ්ලිෂ් කරන ෂොට් එක මෙහෙමයි. ඈ පළවෙනි ප්‍රධාන නළුවා හරි නිලිය හරි ඒක එස්ටැබ්ලිෂ් කරන්නේ මෙතනින් මේ විදිහට. ඉස්සෙල්ලම් පෙන්වන්නේ යාගේ මේක. ඕක අපි දැන් තීරණය කරද්දී y කියන එක ඉස්සෙල්ලා අහන්න ඕන. ඇයි කියන එකට අපි උත්තරයක් තියෙනවා. ජස්ටිෆයි කරන්න පුළුවන් උත්තරයක් තියෙන්න ඕනේ. කියන්නේ ලොජිකලි ජස්ටිෆයි කරන්න පුළුවන් තර්කානුකූලව මෙන්න මේක හින්දායි මෙහෙම කරන්නේ. ඒ ජස්ටිෆිකේෂන් එක තමයි ප්‍රේක්ෂකයාට ආය අනිත් පැත්තට මේ වෙන්නේ. හරිද? එතකොට ඔය ජස්ටිෆිකේෂන් එක කියන්නේ අපිට කරන්න බැරි නම් අපි චිත්‍රපටේ රූගත කරන්න ඕනේ නැහැ. මොකද ඒක චිත්‍රපට අසාර්ථක වෙන හේතුවක් ඕක. ඒ කියන්නේ ඒ සෙන්ස් එක තියෙන්න ඕනේ. ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් අපි අනිත් පැත්තට ප්‍රේක්ෂකාගාරයට මේක දැනෙන විදිය සම්බන්ධ අදහසක් තියෙන්න ඕනේ සිනමාපටයක් කරද්දී. ඒකට සිනමාකරුවට මේකේ දෙන්න ඕන අදහස මේකයි. මෙන්න මේ ෆීලිං එක ප්‍රේක්ෂකාගාරයට දෙන්න නම් මම මෙන්න මේ විදියට තමයි ෂූට් කරන්නේ. එහෙමයි මේක මේ ස්ටයිල් එක මම හිතන්නේ භාවිතා කරලා තියෙන්නේ. ඒක අපිට පේන්න මට අපි සිනමා රූපීව දෙයක් කියන සිනමැටික් රීඩින් එකක් ගනිද්දි මේ චිත්‍රපටයේ මේ විදිහට කන්ටිනියුස් ෂූටින් එකක් ගිහිල්ලා තියෙන මේකයි කියන එක තමයි අපේ අදහස වෙන්නේ. ඊට පස්සේ මේක මේ ලයිටිං ගැන කතා කරන්න ඕන. අනිත් කාරණේ ආලෝකකරණය මේකේ ඩේ ලයිට් එකේ ගොඩක් කියන්නේ මේ මුකුත් ආලෝක ධාරා මේ කියන්නේ නැචරල් ලයිට් එක එහෙම නැත්නම් දිවාලෝකයේ ඉරු
රශ්මියේ ධම්ම ෂූට් කරලා රෑ ෂූට් කරලා තියෙනවා. ඊට පස්සේ පැරායලි ඔය යුද බිම්වල ගහන පැරායලි වගේ ලයිට් අස්සේ ෂූට් කරලා තියෙනවා. ගිනිගෙන දැවෙන බිල්ඩින් වල එළිය එන විදිහට ෂූට් කරලා තියෙනවා. මේවා ටිකක් තියෙනවා. මේ ඒ ආලෝකකරණය ගැන අපි පොඩ්ඩක් ඔය වීඩියෝ ක්ලිප් වගේක් තියෙනවා. ඒක බලලා කතා කරමු. තතිදු පොඩ්ඩක් අපිට මේ අර ලයිටින් ගැන තියෙන ක්ලිප් ටික ඉවර කරලා පෙන්නන්න පුළුවන් නම් ඔය එකක්. දැන් ඔන්න ඕකේ ඔය රොජර් ඩිකින්ස් තමයි අර සුදු පාට ෂර්ට් එක ඇඳලා කොණ්ඩේ සුදු වෙච්ච එකේ. එයා තමයි කැමරා අධ්‍යක්ෂකවරයා. අර රවුලවන් ඉදපු එක්කන තමයි සෑම් මෙන්ඩිස්. එතකොට දැන් ඒකේ පෙන්නනවා මේ ඔය එක සීන් එකක් පොඩියට මොඩල් කරලා අර මෙහෙම මේ රාමුවක් උඩ මෙහෙම ලයිට් පොඩි මේ මොඩල් එක කියන්නේ ආකෘතියක පොඩි ලයිට් එකක් කොහොම ගිනින්න මේකේ ෂැඩෝ වැටෙන හැටි කැමරා මූවමන්ට් එක හදන්න ඕන කොහොමද ෂැඩෝ වැටෙන හරි ඒ ටයිමින් වලට කරලා තින එක ඒගොල්ලෝ ලොකුම දේ තමයි මේ ලයිට් එක පත්තු කරලා වෙන්න මෙතෙන්ට එනකොට මෙච්චර වෙලාවක් යනවා ඒ වෙලාව යනකොට කැමරාව මෙතනින් ඉඳන් මෙතෙන්ට ගිහින් ඉන්න ඕන ඔබ්ජෙක්ට් එක මෙතනින් ඉඳන් මෙතෙන්ට ගිහින් ඉන්න ඕවා හොඳට වෙල් ප්ලෑන් කරලා එහෙම නැත්නම් පෙර සැලසුම අතිවිශිෂ්ට ලෙස පෙර සැලසුම් කරණය කරලා තමයි ප්ලෑන් කරලා තමයි ෂූට් කරන්නේ. ඒකට මේකේ මේ ආලෝකකරණය කියන එක ලොකුවටම මේ වෙන්න ඕන එකක්. අපිට අනිත් ක්ලිප් ටිකක් බලන්න පුළුවන්ද තතින්දු? බලලාම අපි ටික කතා කරමු. ඒකට මෙන්න මේ ඔන්න ඔය වගේ එකකින් තමයි බිල්ඩින් එකක් ගිනි ගන්න එකක් ෂූට් කරලා තියෙන්නේ. ඔය ඒ හදපු සෙට් එක කොට වෙනම සෙට් එකක් කන්ස්ට්‍රක්ට් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඒ ඔය සෙට් එක ඔය තියෙන්නේ. ඒ හදපු එතකොට අනිත් ක්ලිප් එකත් ප්ලේ කරන්න ඔහොම තද ඔය දැන් අර ඔය මම පෙන්නපු ඔය දැන් ඔතන ඔය බිල්ඩින් එකක් බර්න් වෙනවා වගේ එකක් තියෙන්නේ. දැන් අර කලින් තිබ්බ මේ එකේ ඔය බිල්ඩින් එක බර්න් වෙනවා. බර්න් කියන්නේ ගිනි ගන්න බිල්ඩින් එකක් තමයි ඔහොම ෂූට් කරලා තින්නේ. ඒකට බලන්න ඔක්කොම තියෙන ලයිට්ස්. ඕක දැන් ඕතනින් එහාට විෂුවල් ඉෆෙක්ට්ස් පාවිච්චි කරලා තමයි VFX පාවිච්චි කරලා තමයි ඕකේ ඉතුරු කැල්ල කරලා තියෙන්නේ. VFX කියන්නේ මේකේ ලොකුවටම පාවිච්චි වෙච්ච එකක්. ඉතින් මේ චිත්‍රපටයේ 100ට එකතරක තිබ්බ 91ක් විතර VFX කියලා. එතකොට දැන් අර ඕකේ තව සීන් එකක් තියෙනවනේ අර මේ එහෙම ගහගෙන යන වතුර පාරක් ගහගෙන යනවනේ. ඒකේ මේ අර කවුද? අර සොල්දාදුව. විතර වතුර පාරක් ගහන් යද්දී සොල්දාදුව මේ ඒක මේ කෘතිමව චිත්‍රාගාරයක් ඇතුලේ හදපු වතුර පාර. මේ වතුර පාර ෂූට් කරලා තියෙනවා. ඒතර යා ඇවිල්ලා පනින්නෙත් අතන පනිනකොට ජියෝග්‍රැෆිකලි මැච් කරලා අරගෙන තියෙනවා වෙන තැනක්. හරිද? ඒතර ජියෝග්‍රැෆි එක හරියට මැච් කරලා තියෙනවා ලස්සනට. ඒතර මේක එහෙම තැනක් මේක නෙවෙයි කියලා හොයන්න බෑ. එතකොට දැන් ඕක තමයි ටෙක්නිකලි මේ චිත්‍රපටයේ තියෙන තාක්ෂණික කාරණා. තව ඉතින් අපිට කතා කරන්න පුළුවන් ගොඩක් ප්‍රධාන කාරණා ටික විදිහට තියෙන්නේ ඔන්න ඔය ටෙක්නිකල් කාරණා ටික. ඒතකොට චිත්‍රපටය ඇතුලේ ඕවා ඔක්කොම පාවිච්චි කරලා තියෙන අර්ථයක් ඇති වෙන විදියට. ලයිටින් උනත් පාවිච්චි කරලා තියෙන්නේ එහෙමයි. කියන්නේ මේ චිත්‍රපටයේ මේ යුද්ධය කියන එකේ තියෙන මේ කියන්නේ අර මිනිස්සුන්ගේ ජීවිත මේ කියන්නේ දැන් මේකේ පොඩ්ඩක් බලන්නකෝ දැන් ඔය රූපවලදී ඔය මේ සෙට් එක එහෙම හදපු හැටි. කියන්නේ අස්සෝ මැරිලා. මල සිරුරු කුණු වෙලා සත්තු කනවා එහෙම. ඒතර නරක් වෙච්ච මල සිරුරු මඩේ තැම්බිලා. ඔය සොල්දාදුවාට සාමය ඇති වෙන්න ඕන කියන්නේ. කියන්නේ පාන් ඉඩම් සාමය. ඔය තුනට තමයි මේ විප්ලවයේ මේ මිනිස්සු පෙළ ගැස්සෙන්නේ. කියන්නේ අවුරුදු ගණන් ගෙදරින් එළියට ගිහපු සොල්දාදුවෝ ඉන්නවා. මෙහෙ වැන්දබුව වෙනවා. අතුරුදහන් වෙලා රැකවරණයක් නැති වෙනවා අම්මලා තාත්තලට බිරිඳට. ඒ ආපු සමාජ ප්‍රශ්නයක්. ඒකට ඔය පළවෙනි ලෝක යුද්ධය කියන්නේ ලොකු කාලයක් ඇදිච්ච යුද්ධයක්. එක දිගට ෆයිට් කරනවා. ඒකට ඒ යුද්ධ තිබිච්ච මේ කියන්නේ කටෝරභාවය, ඒ තිබිච්ච ගූඪභාවය පෙන්වන්න ඒ රූපරාම පාවිච්චි කරලා තියෙන සෙට් එක ඩිසයින්. ඒකට අර බර්න් වෙච්ච සිටි එකක්, ඒ කියන්නේ සිටි එකක් මැදින්නේ මෙයා යන්නේ. ඒතර බර්න් වෙච්ච සිටි එකක් මැදින් යනකොට ඒ යුද්ධේ ඇටැක් කරගත්ත හැටි. දැන් අර ෆ්ලයිට් එකක් කඩන් ඇවිල්ලා අර මිනිහව බේර ගන්නවා ෆ්ලයිට් එකෙන්. ඇදලා හැබැයි අරුව පිහියෙන් අයින්නවා අන්තිමට. කියන්නේ එච්චර වෛරයක්, එච්චර ක්‍රෝධයක් තියෙනවා මේ
සතුරු පාර්ශවයක් සම්බන්ධයෙන් ඈ අතන තමන්ගේ සගයා මැරෙන්නෙත් ඒ පිහිපාරින්නේ. ඒ කියන්නේ ෆ්ලයිට් එකේ ගින්නෙන් බේරගත්තම උනාට ඌ අන්තිමට පිහියෙන් අයිනවා. කියන්නේ එච්චර මේ සතුරුභාවය පසමිතුරුභාවයක් හැදිලා තියෙනවා. මහා සතුරුභාවයක් හැදිලා තියෙනවා. ඒක ඔය චිත්‍රපටයේ ඔය සිනමා ඔය කෑලි ටික ඔක්කොම ගේන්නේ මේ අදහසක් දෙන්න මිනිස්සුන්ට. ඕක තමයි සාමාන්‍යයෙන් මේ සිනමා මේක අපි කතා කරන්න ගියොත් අපිට තව කාලයක් කතා කරන්න පුළුවන්. මේ චිත්‍රපටයේ අර මේක ටිකක් තාක්ෂණික පාර්ශවයේ ටිකක් වැඩිපුර කතා කරන්නේ කියව නිසා තමයි මේ කොටස් ටික හරි කතා කරේ මේ ටිකක් අර මේ වැඩිපුරම ටෙක්නිකලි කතා කරන්න ගියොත් මේක නිකන් බෝරින් වෙනවා. ඉතින් සමහර දේශන පවත්තත් විකේක තැන්වල නම් ඔය කියන්නේ සිනමාව ඉගෙන ගන්න අයට මේ කෑලි මීටත් වඩා අපි කතා කරන තැන් තියෙනවා. නමුත් මම හිතනවා මේ කියන ප්‍රධාන කාරණා ටික තමයි මේක මට නම් මේ ඔබ තමුන්නාන්සලා හමුවේ ගෙනහැර දක්වන්න තියෙන්නේ. එතකොට ඕක ඔය කැමරා මූවමන්ට්ස් ඔය විදිහට කරන්න බෑ ස්ටැබිලයිසර් කියන ඉක්විප්මන්ට් එක නැත්නම් ඇරීලගේ වෙනම ඉක්විප්මන්ට්ස් තියෙනවා ස්ටැබිලයිසින් වලට ඒකට ලෙන්ස් වලත් ස්ටැබිලයිසින් තියෙනවා. එතකොට ඒවා පාවිච්චි කරලා තියෙනවා ගොඩක් grip equipment පාවිච්චි කරලා තියෙනවා. මම හිතනවා අපිට පොඩි ඔය මේක ඇති ක්ලිප් එකක් මේ මම අන්තිමට මේ තතිඳු ගාව ඇති මේ සම්පූර්ණ විනාඩි 10ක 11ක විතර මේකේ behind the scenes සහ මේකේ අධ්‍යක්ෂකවරු කියපු කාරණා ටික අපි ඒක අහලම මම මේ කතාව මෙතනින් නවත්තනවා. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් එහෙම හරි මේ දැන් ඔය මේ බැලුවේ ඔය මම කිව්ව දේවල් ටිකක් සමරියක් විදිහට නේ ඔක කියන්නේ සහ වැඩි විස්තර ටිකකුත් ඔක තිබ්බා. මෙතනින් එහාට මම හිතන්නේ මේක බෝරින් වෙනවා ඔය මම කියන ටෙක්නිකල් කැලේ ටිකම කිව්වොත් මම අර අන්තිමට පොඩි ටොපික් එකක් තියාගත්තා මේ ලංකාවේ සිනමා කර්මාන්තයත් එක්ක මම මේක කම්පෙයාර් කරනවා කියලා. ඒතර ලංකාවේ මේ දැන් ඔයාලට ඔය අන්තිමට පෙන්නපු ක්ලිප් එකත් එක්ක හිතා ගන්න ලංකාවේ අපේ සිනමා ශාලා තියෙන්නේ 100කටත් අඩු ප්‍රමාණයක්. දැන් මේ කොවිඩ් අවුට්බ්‍රේක් එකෙන් පස්සේ ගොඩක් ඒවා වැහිලා ගියා. කොවිඩ් එක එන්න කලින් අපිට තිබ්බ 160 ගාණක් විතර සිනමා ශාලා ලංකාවේ. එතකොට ලංකාවේ සිනමා ශාලාවලට පෙන්වන්නනේ අපේ තියෙන පොඩි ඉන්ඩස්ට්‍රි එකේ පොඩි කියන්නේ විශාල දැවැන්ත නිෂ්පාදන වියදමක් කරලා චිත්‍රපටි කරන්න අමාරුයි එකක්. ඒකට ඒක ටෙක්නිකලි ස්ටෑන්ඩඩ් වයිස් කියන්නේ තියෙනවා ෂූටින් කරන්න ඕන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ඒ ස්ටෑන්ඩඩ් ඒවත් එක්ක අපිට වැඩ කරන්න අමාරුයි. නමුත් ලංකාවේ වැඩ කරන්න බැරි මිනිස්සු දක්ෂයෝ නැහැ කියන එකවත් නෙමෙයි. වැඩ කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු ඉන්නවා ඉක්විප්මන්ට් තියෙනවා. ඒතර අපි ටිකක් අර එකක් කන්සෙප්ට් අපිට හිඟයි. කියන්නේ අපි හොඳ කන්සෙප්ට් අපි ඩෙවලොප් කරලා මැති. දෙක අපේ ගොඩක්ම තියෙන අර්බුදේ තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපි මේ ප්‍රී ප්ලෑනින් ෂෙඩියුලින් කරන එක අපි හොඳටම අඩුයි. මේ චිත්‍රපටයේ ගොඩක් ඒගොල්ලෝ ප්ලෑන් කරලා ෂෙඩියුලින් කරලා හරි මොඩල් කරලා ටෙස්ට් වර්ක් කරලා හොඳට බලලා තමයි මේක ෂූටින් වලට ගිහලා දෙන්නේ. අපි කරන්නේ නළු නිලියොන්ගේ දින ටික ගන්නවා කැමරා බුකින් දා ගන්නවා ස්ක්‍රිප්ට් එකට අනුව අඳිනේමයි මේකප් ටික ඒව ටික ලෑස්ති කර ගන්නවා ටක් ගාලා යනවා ෂූට් කරගෙන යනවා. දැන් මේක කියනෝනේ සමහර සීන් එකක් මෙහෙම ෂූට් කරලා ඉවර වෙනකොට අහසේ ක්ලවුඩ්ස් තිබ්බා. මේ වලාකුළු. ඒක ක්ලවුඩි ස්කයි එකක් එක්ක ෂූට් කරේ. හැබැයි ඊට පහුවෙන්ද උදේ ෂූට් කරන්න බෑ ක්ලවුඩි නෑ ස්කයි එක. ඒතර ක්ලවුඩි ස්කයි එකක් එනකන් ඒගොල්ලෝට බලන් ඉන්නවා. ඒගොල්ලෝ ලයිටින් කන්ටිනියුටි පවා එච්චර කන්සිඩරබල්. අපේ එහෙම නෑ. අපේ චිත්‍රපටි වල සමහරට ඉන්ටර්කට් එක කැපෙනකොට ලයිට් එක වෙනස් වෙලා උදේ ලයිට් එක හැන්දෑව ලයිට් එක එක ඉන්ටර්කට් එකට කැපෙන්නේ. මේ ඊළඟ කෙනාගේ ඩයලොග් වලට කැපෙන්නේ එහෙම. ඒතර ඒ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක අපි එච්චර ටිකක් දික් කරගෙන එහෙම වැඩ කරන්න පුළුවන් මුදල් නැහැ. එකක් දෙක මේ මුදල් හම්බ වුණත් එක හරියට යුටිලයිස් වෙන්නේ නැහැ. මොකද අපේ ප්ලෑනින් ඇන්ඩ් ෂෙඩියුලින් පැත්ත 0 කියන්නේ එහෙම අඩුයි. කරනවා අඩුයි. අපි මම හිතන්නේ 1960 ගණන් 70 ගණන් වල ඉඳන්ම ෂූටින් ෂෙඩියුල් හදපු විදියට ෂූටින් ප්ලෑන් කරපු විදියට තමයි අපි ප්ලෑන් කරන්නේ. ඉතින් ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කෙනෙක් විදියට ප්‍රොඩක්ෂන් මේ මොකක්ද ප්ලෑනර් කෙනෙක් විදියට වැඩ කරලා ඉන්ඩස්ට්‍රි එකේ එහෙම තනතුරකුත් ලංකාවේ නැහැ. ඒකට අර ඒ වගේ ප්‍රශ්න ටිකක් ලංකාවේ තියෙන. ඉතින් ඒක මම කියන්නේ ලංකාව එකක් අපිට ලක්ෂ 25කින් 30කින් 40කින් 50කින් 60කින් 70කින් වගේ චිත්‍රපටයක් හදාගෙන තමයි අපි සිනමා ශාලාවට කොහොම හරි දාන්න try කරන්නේ. දාලා කීයක් හරි හොයාගන්න try කරනවා. ඒතර ලක්ෂ 200ක් විතර චිත්‍රපටය හෙව්වොත් ලාභයි.
හැබැයි මේ මං කියන්නේ අපිට හොඳ චිත්‍රපටයක් හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් එක හොඳ බිස්නස් ප්ලෑන් එකක් කරන් ගිහලා හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන් ගිහලා හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා මෙන්න මෙච්චර ගාණක් ඉන්වෙස්ට් කරන්න අපි මේක ඉන්ටර්නැෂනලි කේටර් කරන්න පුළුවන් නිර්මාණයක් කරන්න පුළුවන්. ඉතින් ලක්ෂ 300ක් 400ක් 500ක් පිට වැඩි වෙන්න පුළුවන් 1000ක් කියලා කොවිඩ් වලට කලින් මම සම්බන්ධ වුණා ඒක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැඩකට. ඒකට විශාල බජට් එකක්. ඒතර ඒගොල්ලොන්ගේ ඒ රටත් එක්ක වැඩ කරද්දී ඒ ප්‍රිකෝෂන්ස් ඒ ප්‍රොටෝකෝල්ස් අපි ෆලෝ අප් කරන්න ඕන. ගයිඩ්ලයින්ස් ෆලෝ අප් කරන්න ඕන. ඒකට ඒ විශාල බජට් එකක්. ඒතර ලංකාවෙන් විතරක් ඒක හොයන්න බෑ. ඒතර අපි ඉන්ටර්නැෂනලි අනිවාර්යෙන් කේටර් කරන්න ඕනේ ෆිල්ම් එක. ඉතින් ලංකාවේ සිනමාවත් එක්ක සසඳුවම මේ සිංහල චිත්‍රපටි වල ප්‍රශ්න තියෙන එක. හැබැයි එහෙම උණයි කියලත් ලංකාවෙත් හොඳ චිත්‍රපටි මේ තත්ත්වයන් යටතේත් නිපැදවිලා තියෙනවා. විශේෂයෙන්ම මුල් කියන්නේ 1990ට කලින් ගත්තොත් හොඳ චිත්‍රපටි හැදලා තියෙනවා. කියන්නේ ඉන්ටර්නැෂනලි අපිට තරඟ කරන්න පුළුවන් චිත්‍රපටි. ඒ විදේශීය නළු නිළියෝ මෙහි ඇවිල්ලා රංගපාපු විදේශීය එහෙ ඉන්න හොඳ අංක එකේ දෙකේ ඉන්න නළු නිළියෝ මෙහි ඇවිල්ලා රංගපාපු චිත්‍රපටි තියෙනවා. කමර්ෂියලි හොඳ චිත්‍රපටි හැදිලා තියෙනවා. කමර්ෂියලි දුවපු චිත්‍රපටි හැදිලා තියෙනවා. වර්තමාන තත්ත්වය ඕකයි. ඉතින් මට වර්තමාන ලංකා සිනමාවත් එක්ක කේට කරන්න ඕන කාරණෙත් ඕක. අපි මෙතනින් එහාට ඔයගොල්ලොන්ට අවස්ථාව දෙනවා මට කියන්න තහවුරු කරගන්න සහ මගේ පැත්තෙන් කියවෙන්න ඕන කාරණා උනේ මෙච්චරයි. මේ යසිත මල්ලි තසිඳු අපිට මේ කාරණා ටික විතරක් තමයි මගේ පැත්තෙන් නම් මට කියවෙන්න තියෙන්නේ. ඉතින් එහාට අපි සංවාදයක් විතර කරනවා නම් කරමු. මේ ඔයගොල්ලොන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් දැනගන්න පුළුවන්. සහ මං හිතන්නේ මේ තසිඳු මගේ පැත්තෙන් කියවෙන්න ඕන මේ අර ඕගොල්ලොන්ට අදහස් කරපු කෑල්ල මං හිතන්නේ කියුණයි කියලා හිතනවා. තාම හරි තියෙනවා නම් කියන්න. ඕන හරි ගන්න හරි කියන්නේ ඇතම ලොකු දැනුමක් ලැබුණා අපිට. කියන්නේ ගොඩක් ප්‍රශ්න තියෙන අතර මේ ෆිල්ම් එක බලද්දිනොත් අපිට අර සාමාන්‍යයෙන් එන ප්‍රශ්නේ ටිකක් වෙලා බලද්දි කොහොමද මේ ෂොට් එක ගත්තේ කොහොමද මෙතනින් මෙහෙම වෙන්නේ අර ඒ ප්‍රශ්න දැන් ඒ කියන්නේ අර අපි අර කුතුහලයත් එක්ක අනිවාර්යෙන් වෙනවා. ඉතින් චිත්‍රපටයේ තාක්ෂණික පැත්ත සහ ඒකේ රූපරාමු ඒ අංශයෙන් ඇත්තටම ලොකු දැනුමක් අපිට ලැබුණා. කියන්නේ අපි දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්න හැමෝම මේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතකොට අය සාමාන්‍යයෙන් දැන් මේ වැඩේ ඉස්සරහට ගලාගෙන යන්නේ අපි හැමෝටම දැන් මෙතන සහභාගී වෙලා ඉන්න සියලු දෙනාටම කතා කරලා අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම ගයන් වීරසිංහ සහෝදරයාගෙන් දැනගන්න තවත් යමක් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. තව අදහස් එකතු කිරීමක් සිද්ධ වෙනවා නම් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා සියලු දෙනාම වගේ කතා කරයි කියලා. මොකද මේ වගේ සංවාදයක් අර ඵලදායී වෙන්නේ සියලු දෙනාගේම මත මෙතන ඉදිරිපත් වුණොත්. ඒතකොට පොඩි ෆිල්ම් එකක් වුණත් පැය දෙකක් වුණත් අර එක එක්කෙනා බලන කෝණ වෙනස් වෙන්න පුළුවන්. ලොකු දැනුමක් ගන්න පුළුවන් අපිට. අපි දන්නේ නැති ගොඩක් දේවල් තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට කතා කරන් යමු. එතන මටත් මේ පුංචි දෙයක් එකතු කරන්න තියෙනවා. මෙතන අර කැමරා ඇන්ගල් ගැන කතා කරපේකේ අර ටිකක් ෆිල්ම් එක අපි බලද්දි අපිට ඕන කෙනෙක්ට තේරෙනවා මේක එක දිගට අර එකම චරිතයකට ફોකස් වෙලා තියෙන්නේ කියලා. හැබැයි එතනින් එහාට චුට්ට දුරක් යද්දි අපිට තේරෙනවා ඒ කියන්නේ අර ඒ ફોකස් වෙලා තිබ්බට අර යුද්ධයක තියෙන සම්පූර්ණ ගති ලක්ෂණ ටික ඒ කියන්නේ අර සාමාන්‍ය මුලින්ම අර මේ අගලෙන් බහැලා යද්දි උනත් දෙපැත්තේ සෙබළු ඉන්නවා. ඒ කට්ටියගේ ජීවිතේ කොහොමද ඊටසේ මේ පරිසරය කොහොමද තියෙන්නේ. අර එක චරිතයකට ફોකස් වුණත් ඇත්තට මේ චිත්‍රපටයේ මම හිතන්නේ අර ඒක තමයි ගොඩක් කට්ටියට අර මේ මට නම් ඇත්තට මේක අර මාර ඉන්ටරෙස්ටිං ගතියකට ආවේ අන්නේ සිදුවීම් එක්ක නිකන් අර අපි හිතන්නේ නැති පොඩි දෙයකින් තමයි ඇත්තටම අර දක්ෂතාවය කියන්නේ මම හිතන්නේ ඒක වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක තව පොඩි දෙයක් ඒ කියන්නේ අර මට නෝට් වෙච්ච දෙයක් තියෙනවා මේ චිත්‍රපටයේ මේකේ අර ඇත්තටම කොයි වෙලාවකවත් මේ කට්ටියගේ මේ අරමුණ වෙන්නේ සතුරා එක්ක සටන් කිරීමවත් කාව ඒ කියන්නේ මේ කොහොම අර මිලෙච්ඡත්වයේ කරා යන ගමනක් නෙවෙයි යුද්ධයක් වුණා. ඇත්තට මෙතන අර ඔහුට පැවරෙන රාජකාරිය වෙන්නේ තමන්ගේ අයියට මේ ලියුම ගිහින් දෙන්න. ඔව් ඒ කියන්නේ ඉස්මතු කරන්න එතන තමන්ගේ අයියට තමයි මේ ලියුම ගිහින් දෙන්නේ. කොයි වෙලාවකවත් අර අනදෙන නිලධාරියා වුණත් කියන්නේ මෙතන 1600 මැරෙන්න ඉන්න කතාව නෙවෙයි හයිලයිට් කරන්නේ තමන්ගේ අයියට මේ ලියුම පෙට උදේ වෙද්දි ගිහින් දෙන නැත්නම් අයියා මැරෙනවා කියන එක. ඇත්තට එතනින් එහාට යද්දි අපිට පේනවා කෝප්‍රා බ්ලේක් මේ අන්තිමේට මේක අර ජර්මන් මේ යුද්ධ බටේ හම්බුණත් හැම වෙලාවෙම මානුෂ්‍යත්වයෙන් යුතුව ඒක හර හැම වෙලේම මාර විදිහට හයිලයිට් කරලා තමයි මේ කතාව ලස්සනට ගලාගෙන යන්නේ. අර අන්තිමට ඔහු දුක් වෙන්නේ මේ අර මේ මිතුරාගේ අයියට මේ ලිපිය ගෙනත් දෙන්න බැරි වෙච්ච කෙන. කොච්චර තුවාල කඩුව හිටියත් ඒක නෙමෙයි බලන්නේ අන්තිමට තමන් අර අයියා කොහෙද ඉන්නේ කියන එක මේ හොයන තැන. එතකොට මං සුට්ටක් අර මට ලස්සන තැනක් තියෙන චිත්‍රපටයේ මේ ආරම්භ කරන තැනයි අවසන් කරන තැනයි. මොකද අර චිත්‍රපටයේ අන්තිමට පැය දෙකක් ගලාගෙන ගිහිල්ලා අන්තිමට ඉවර වෙන්නේ ගහක් ළඟ වාඩි වෙලා. එතකොට මට මතක් වෙනවා මේ සීන් එක මම කොහෙද හරි දැක්කා නේද කියලා. ඊට පස්සේ මම ඇත්තටම චිත්‍රපටය රිවයින්ඩ් කරලා බලද්දි චිත්‍රපටය පටන් ගන්නෙත්
මෙයා ගහක් ළඟ ඉන්නවා තමන්ගේ යාළුවත් එක්ක ඊට පස්සේ සොල්දාදුවෙක් ඇවිල්ලා මේ කට්ටියට කතා කරලා තමයි මේ කතාව පටන් ගන්න. ඇත්තට මෙතන අර පොඩි පොඩි සියුම් තැන් වලින් මේ චිත්‍රපටයෙන් මාර විදිහට මිනිස්සුන්ගේ හිතට කාවැදිලා තියෙනවා. ගන්න ගොඩක් දේවල් කතා කරන ගොඩක් දේවල් තියෙයි. ඉතින් අනිත් කට්ටියගේ අදහස් දැක්වීම බලාපොරොත්තු වෙනවා මේ කතාව ඵලදායී කරගන්න. එහෙම නේද? ඔව්. හරි මම පොඩි ප්‍රවේශයක් ගන්න කවුරුත් පටන් ගන්න තියෙනද? එකක් තමයි පොඩි අදහසක් විදියට කියන්න තියෙන්නේ දැන්. දැන් ලංකාව ගත්තට පස්සේ මම නිකන් පේන එකක් තමයි දැන් අපි මේ මාර විදියට සාහිත්‍යමය. ඒක දැන් සින්දුවක් ගත්තට පස්සේ ගීතයක් රස විඳීමේදී අපි කතා කරන්නේ මේ ගීතේ තියෙන සාහිත්‍ය පාර්ට් එක. ඒකේ පද පෙළ එහෙම ඒතර අපිට ගොඩක් වෙලාවට මිස් වෙනවා. ඒ කියන්නේ බොහොම හැමතිස්සෙම නෙමෙයි. ගොඩක් වෙලාවට ඒකේ තනුව සංගීතය වගේ ඔය මේ අර ගීතයට අදාළ වෙනත් කාරණා ටික මිස් වෙනවා. එතකොට දැන් සිනමා කෘතියක් කියලා කියන්නේ කලා මාධ්‍යයක් විදිහට මම හිතන්නේ මේ තියෙන ප්‍රබලම එකනේ. සිනමාව ඇතුලේ සංගීතය, චිත්‍ර, නැටුම් ඒ කියන්නේ අනිත් කලා මාධ්‍යයන් ගොඩකක එකතුවක් සහ මේක අර යම් අනිත් කලා මාධ්‍යයන්ට වඩා දීර්ඝ වේලාවක් අපිට පරිශීලනය කරන්න පුළුවන්. ඒතකොට ඒ වගේ බරපතල ප්‍රබල කලා මාධ්‍යයක් ඇතුලේ අපිට මේ ඒක ඇතුළෙත් අපි ගොඩක් වෙලාවට අල්ලලා තියෙන සාහිත්‍ය කැලේ විතරයි. ගොඩක් වෙලාවට. ඒ කතාව විතරයි. ඒතර මේකෙදී අපි ඒකෙදී තියෙන තාක්ෂණික කාරණා තමයි ඒක මේ සමස්තයක් විදියට දකින්න ඕන කියන සංවාදයක් හැදෙන එක ඇත්තටම වටිනවා කියලා මම විශ්වාස කරනවා. මොකද මේ කියන්නේ අපිට සිනමා කෘතියක් වශයෙන් ඉන්න ගොඩක් දේවල් මග හැරිලා. ඊට පස්සේ මේ මට ප්‍රශ්නයක් විදියට තියෙන දැන් මේ ෆිල්ම් එකේ නම දැකපු ගමන් මේ 1917. ඒතර මේ මගේ ඔළුවට ආවේ වෙන අයිඩියා එකක්. ඒ කියන්නේ මම මේ අහලා තියෙන මම දන්න ඒ දැනගෙන තියෙන කරුණ අනුව දන්නේ දැන් 1917 කිව්වට පස්සේ මගේ ඔළුවට එන්නේ 1917 ඒ කියන්නේ රුසියාවේ ඔක්තෝබර් විප්ලවය. කොට මම කියන්නේ සෝවියට් රුසියාව සමාජවාදී පිටුන කියලා. ඒතර මේකෙදි දැන් මේ ෆිල්ම් එකේ නම් පාවිච්චි කරලා තියෙනවා 1917 කියලා. මේක ඇතුලේ තියෙන්නේ මේ සෝවියට් රුසියාවේ සමාජවාදී බිහිවීමට අදාළ මේ කාරණයක් නෙමෙයි ඍජුව තියෙන්නේ. ඒතර ඒකත් එක්ක මේ ප්‍රශ්නේ මට තවත් ආවේ දැන් මේ ළඟදී මේ වගේම සංවාද වැඩසටහනකින් කතා කරා මේ හර්මන් හෙසේගේ සිද්ධාර්ථ කියන පොත ගැන. ඔහු යුරෝපීය ලේඛකයෙක්. ඔහු ලියන සිද්ධාර්ථ කියලා පොතක්. එතකොට මේ පොතේ තියෙන සිද්ධාර්ථ කිව්වට පස්සේ අපේ ඔළුවට එන්නේ මේ බුදුහාමුදුරනේ. ඒ පොතේ තියෙන බුදුහාමුදුර ගැන නෙමෙයි. බුදුහාමුදුරගේ කාලේ හිටපු සිද්ධාර්ථ කියලා මිනිස්සෙක් ගැන. එතකොට මෙයා මේ සිද්ධාර්ථ කියන නම පාවිච්චි කරන්නේ මේ හිතාමතාමයි. ඒක මේ යම් ආකාරයකට අර බුදුහාමුදුරන්ට ඒ බෞද්ධ දර්ශනය හැල්ලු කරන්න උත්සාහ කිරීමක් දෝ කියලත් අපිට මේ ඒ පොත කියවද්දි අදසක් වෙනවා. ඒකත් එක්ක තමයි මම මේ 1917 කියන මේ නම ගැන ආවේ මේ පුළුවන් නම් මේ සහෝදරයට පුළුවන් නම් මේ මේකේ කතාවක් තියෙනවා 1917 ඇයි මෙහෙම මේක පාවිච්චි කරන්නේ නැත්තම් සහ ඒ කියන්නේ එහෙම අදාළත්වයක් නැතුවත් ඒ කියන්නේ යුරෝපයේ වගේ රටක යුරෝපයේ රටක මේක නිෂ්පාදනය කරනකොට දැන් මම කියන්නේ පෞද්ගලිකව දැන් මට 1917 වැදගත් වර්ෂයක් වුණාට ලෝකෙම විදියට ගත්ත පස්සේ එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවනේ. එහෙම ප්‍රශ්නයක්ද මොකද්ද කියලා මම දවසක් දැනගන්න කැමතියි. ඔය මේ 1917 කියන එක යොදාගත්තයයි කියන්න නම් මට එච්චරම ටෙක්නික නෙමෙයි. මේ ටිකක් ෆිල්ම් එක ගැන ස්ටඩි කරොත් නම් හේතු හොයාගන්න පුළුවන්. මේ මම ඔය කියන්නේ මට මේ වැඩේට අදාළව මම සූදානම් වෙච්ච කන අතර නම් මට එහෙම අදහසක් නැහැ. හරියට මේ නම යොදාගත්තයයි කියන එක. නමුත් මම හිතන්නේ ඔය සිනමා කෘතිය සම්බන්ධව ඔය අර කියන්නේ ඔය ෆිල්ම් එකේ ඩිරෙක්ටර්ගේ සීයා කියන කතාවක් තියෙනනේ ඇල්ෆ්‍රඩ් එච් මෙන්ඩිස් කියන කෙනා. එයා කියන්නේ මං හිතන්නේ ඔන්න ඔය වර්ෂය තුල සිදුවෙච්ච සිදුවීමක් වෙන්න ඇති. සහ ඔය සමහර මේ පොත්පත් එහෙම තියෙනවා මේ රියල් ස්ටෝරි එකම මේ කියලා මේ කියන්නේ මෙහෙම බ්ලේක් කියලා කෝප්‍රල් කෙනෙක් ලාන්ස් කෝප්‍රල් කෙනෙක් හිටියා. ඔහොම තව කෙනෙක් හිටියා. මේ දෙන්න මේගේ කතාවක් කියලා වෙනම මේ ෆොටෝස් පවා මැච් කර මේ එක රිවිව්ස් කරලා දෙනවා ෆිල්ම්ස් ගැන. දැන් ප්‍රශ්න තියෙන අර රිවිව්ස් ඕන තරම් කරන්න පුළුවන්. අපි අර කෙනෙක් ක්‍රෙඩිබල් රිසෝසස් වලින් එන්න ඕනේ රිවිව්ස්. දැන් ඇමරිකන් සිනමැටෝග්‍රැෆර් බ්‍රිටිෂ් සිනමැටෝග්‍රැෆර් වගේ මැගසින් එකක එන එකක් ඕකේ අපිට බාර ගන්න පුළුවන්.
ඒතකොට ඒ වගේ වෙබ්සයිට් තියෙනවා. මොකද අපි කියන්නේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න විද්‍යාර්ථීන් විදිහට ඕගොල්ලෝ හැමෝම දන්න දෙයක් නේ රෙෆරන්සස් වලට දාන්න බෑනේ හැම එකම. රෙෆරන්සස් වලට දාන්න පුළුවන් ඒ වගේ ක්‍රෙඩිබල් රිසෝස් එකක් විතරයි. ඒතකොට විකිපීඩියා එක අපි පාවිච්චි කරන්නේ නැහනේ රෙෆරන්සස් විදියට. ඒතකොට මට එහෙම අර ක්‍රෙඩිබල් රිසෝස් එකකින් හම්බෙලා නැහැ 1917 කියන එක මේ නම පාවිච්චි කරේ ඇයි කියන්න සම්බන්ධයෙන් එහෙම කොහෙවත් කියවීමක්. නමුත් මම හිතන කාරණේ තමයි මේ 1917 වෙනකොට මේ පළවෙනි ලෝක යුද්ධයේ බැටල් ෆ්‍රන්ට් එකේ තත්ත්වය ඕක. දැන් මම කිව්වේ ඒකයි රුසියානු විප්ලවයේදී ප්‍රධාන කාරණයක් වෙන්නේ සොල්දාදුවට සාමය කියන එක ලෙනින් සටන් පාඨයක් විදිහට කියනවා. ඒ ගේන්නේ මේ ඇත්තටම මේ යුද්ධෙන් හෙම්බත් වෙච්ච සොල්දාදුවෝ හිටියා. රුසිය කියන්නේ ඒක සමාජය කියන එකේ මේ සතුරු පාර්ශවයන් එක්ක දැඩි වෛරෙන් පෙළෙන යුද්ධය කියන්නේ බංකර් ඇතුළෙම ජීවිතේ දිය වෙච්ච බංකර් ඇතුළෙම ජීවිතේ පිළුණු වෙච්ච මොකද්ද අනිත් සහෝදර සොල්දාදුවන්ගේ සතුරන්ගේ මලමිනී මතින් කුණු ගඳ ගහන මලමිනී මතින් නැගී සිටමින් ගමන් කරන්න සිද්ධ වෙච්ච ඒ මඩත් මිනී ගඳත් මලසිරුරුත් එකට මිශ්‍ර වෙච්ච මඩ ගොඩක් උඩින් ගමන් කරන්න සිද්ධ වෙච්ච යුද පිටිය අතරේ තමයි මේ යුද්ධේ කෙරෙන්නේ. දර ඒ 1917 තිබ්බේ කතන්දරේ ඔක යුද්ධෙන් පීඩාවට පත් වෙච්ච හෙම්බත් වෙච්ච සොල්දාදුවා එකේද වාචක. ඒතර මේ චිත්‍රපටයේ මේ යටි පෙළම රූපරාමු වල බෑග්ග්‍රවුන්ඩ් එකේ පෙන්වන ඔක්කොම රූපරාමු ටික තියෙන්නේ ඔය කාරණේ. ඒතර මේක අපි තේරුම් ගන්න ඕන කෑල්ල තියෙන්නේ මේකේ මේ ප්‍රොඩක්ෂන් ඩිසයින් එක ඇතුලේ. එහෙම නැත්නම් ආර්ට් ඩිරෙක්ෂන් එක ඇතුලේ. එහෙම නැත්නම් ඔය කලා අධ්‍යක්ෂණය ඇතුලේ රූප ගොඩනගන්නේ. ඒ කියන්නේ රූපරාමුවට කැමරා රූපරාමුවට මේ කොටුව ඇතුළට ස්ථානගත කරන ප්‍රොප්ස් වලින් සෙට් වලින් බෑග්ග්‍රවුන්ඩ් එකේ ෆෝග්‍රවුන්ඩ් එකේ ස්ථානගත කරන එක එක ප්‍රොප්ස් ඒ කියන්නේ එක එක ආයිත්තම් වලින් එක එක වස්තුන් වලින් ස්ථානගත කිරීමෙන් පෙන්වන්න හදන්නේ ඔය යුද්ධය කියන ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධයේ ඔය වර්ෂවල තිබිච්ච ඛේද වාචකයේ මිනිස්සුන්. ඕක තමයි මම හිතන්නේ වාගේ මට අර හරිම උත්තරේ දෙන්න බෑ මට හිතෙන කොටස තමයි ඕක. තව මේ පොඩි දෙයක්ත් එකත් එක කියන්නම් මේ අර සිනමාවේ කියවීම සම්බන්ධයෙන් කිව්ව කෑල්ලකට. ඒක තමයි මේ කියන්නේ අපි සාහිත්‍ය පාර්ශවය අල්ලගන්නේ ලංකාවේ ආර්ට් ඇතුලේ පෝෂණය වෙලා තියෙන මාධ්‍යයකට තියෙන සාහිත්‍ය විතරයි. ඒක ඉතිහාසෙ නම් අපේ රටේ පවත්වාගෙන ආපු දෙයක් නේ. අපේ රටේ නාට්‍යයක් කතා කරන්න ගියත් මැක්කා වගේ එනවා සාහිත්‍යයට. ගීතයක් ගැන කතා කරන්න ගියත් අපි ගීතයේ තියෙන සංගීතාකෘති ගැන කවදාකවත් කතා කරන්නේ අපි කවුන්ටර් පාර්ට් යොදාගෙන තියෙනවද මේක ඇතුලේ මේ සංගීත සංකේන මොකක්ද කියන්නේ එක එක මේ ඔය සංගීතය සම්බන්ධ තාක්ෂණික කාරණා කතා කරන්නේ. මම දැන් ලංකාවේ ඔය මේ සංගීතය සම්බන්ධ තාක්ෂණික අධ්‍යයනයකුත් එහෙම සිද්ධ වෙලා නැහැ. ඒ වගේ තමයි සිනමාව සම්බන්ධ. සිනමාව කියන්නේ 21 ඔයා කිව්වා වගේම හරි 21 වෙනි සියවසේ කලාව. සකල කලා මාධ්‍යයන්ගේම එකතුවක් සිනමාව කියන්නේ. හැබැයි සිනමාවෙත් අපි අල්ලගන්නේ ඒකේ තියෙන මතවාදය. එහෙම නැත්නම් මේකේ කියන කතාව මේක මාක්ස්වාදය ඇතුළේ කොහොමද අපි විග්‍රහ කරන්න මනෝවිශ්ලේෂණවාදය ඇතුළේ මේක කොහොමද කරන්න ඩඩානිසම් ඇතුළේ මේක කොහොමද ඔය ඉසම් අස්සට දාලා ගන්නවා. ඒත් අපි ඉසම් කියවලා තියෙනවා අපි ඇලන් බදියුගෙන් පටන් ගත්තම හේගල්ගෙන් පටන් ගත්තම මේසුගෙන් පටන් ගත්තම ඔය ඉන්න ඔක්කොම ෆිලොසොෆර්ස්ලාගේ ෆිලොසොෆිස් කියන්නේ මොකක් හරි කියවීමක් කරපු මිනිස්සු ටිකක් ෆිල්ම් එක දාගන්න ඔය ඉසම් එකක් ඇතුළේ. දාගෙන ඉසම් එක ඇතුළේ ෆිල්ම් එක කියවනවා. ෆිල්මින් ගැන කියවන්නේ නැහැ. ෆිල්මින් ගැන ලංකාවේ ඔය බූඩි කීර්තිසේන කතා කරනවා. ෆිල්මින් ගැන ලංකාවේ කතා කරනවා දිනේෂ් ප්‍රියසාද් කතා කරනවා. හරිද? ඒතර ෆිල්මින් ගැන ලංකාවේ එහෙම කතා කරනවා චන්න දේශප්‍රිය කතා කරන වෙලාවල් තියෙනවා ෆිල්මින් ගැන ලංකාවේ මහින්දපාල මහත්තයා කතා කරන වෙලාවල් තියෙනවා චිත්‍රපට ගැන. සිනමාකරණය කියන්නේ. ඒතර ෆිල්මින් කියන එක ගැන කතා කරන්නේ නැහැ. ෆිල්මින් කෑල්ල පැත්තක තියලා ඊට පස්සේ සාහිත්‍ය කෑල්ල කතා කරන්නේ. ඒ හේතුව ෆිල්මින් දන්නේ ලංකාවේ. ෆිල්ම් කරන මිනිස්සු පවා ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ කවුරුත් පවා ෆිල්මින් කියන එක දන්නේ නැහැ. දන්න කීප දෙනා විතරයි කතා කරන්නේ. ඒක අර ශාස්ත්‍රීය කතිකාවතෙන් පිටමං වෙච්ච එක. එතකොට අර ඒකේ ප්‍රශ්නේ වෙන්නේ මේ කියන්නේ අර සංගීතය කියන එකේ දී දැන් අපි ගත්තොත් අපේ රටේ සිම්ෆනි කියන කෑල්ල අපි දන්නේ නැහැ. අපි උත්තර භාරතීය රාගධාරී සංගීතේ පවා අපි ලොකු දේවල් දන්නේ නැහැ. ඒකේ තියෙන සංගීත සම්ප්‍රදායන් ක්‍රම. හැබැයි ඉන්දියාවේ ටැක්සි රික්ෂෝ වදින මිනිස්සෙක් ගැහුවොත් ඌ ඒක කියලා පෙන්නනවා. ඒතර එංගලන්තෙට මොකද්ද මම මේ යුරෝපානු රටකට වගේ ගියාම පවරොත්‍රි අහනවා මේ ටැක්සි එලවන මිනිස්සයා. ලුසියානෝ පවරොත්‍රි.
ඒ කියන්නේ ඒ රේන්ජ් එකේ සාමාන්‍ය ජනතාව පවා ඒ ආර්ට් එකේ නොලෙජ් එක තියෙනවා. කල්චරල් නොලෙජ් එක තියෙනවා. ලංකාවේ ඒකට සිනමාව ගැනවත් වෙන කිසිම කලා මාධ්‍ය ගැනවත් ඒ කල්චරල් නොලෙජ් එක නැහැ. එහෙම නොලෙජ් එක තියෙන මිනිස්සු එකක් කියන්නේ. කියන්නේ නැත්තේ කුහකයිනේ. තව එකෙක් කරනවට කැමති නෑ. අනිත් කෑල්ල මේ කියන්න දන්නේ නැහැ. හරි අපි කන්ටිනියු කරමු. හරි ප්‍රශ්න දැනට මුකුත් නැත්තම් මම තව මට අපු පෞද්ගලික ආපු ප්‍රශ්නයක් මම ගන්න එකෙන් විමසන්න. අයිය මේ අර නටබුන් වගේ තියෙන විනාශ වෙලා තියෙන බිල්ඩින් අස්සෙන් දුවන හරියකදී මට සාමාන්‍යයෙන් හිතුනේ ඒක මේ ග්‍රීන් ස්ක්‍රීන් එක වගේ රෙකෝඩ් කරපු එකක් කියලා. නිකන් සාමාන්‍යයෙන් ඒ වගේ තැනක එහෙම දෙයක් කරන්න බැද කෙනෙක් ග්‍රීන් ස්ක්‍රීන් යොදාගෙන ඒ වගේ ගොඩනගාගෙන පුළුවන් එහෙම නිර්මාණයකට යන්න. පුළුවන්. ඕකේ ගොඩක් ඔය YouTube එකේ මම පොරක් නෙමෙයි YouTube එකේ හොයලා බලන්න මේ 1917 VFX කියලා සර්ච් කරලා එතකොට තියෙනවා ඕන තරම් ඕකේ VFX කරපු හැටි ගැන VFX ගැන VBTS එහෙම ගොඩක් තියෙනවා. මමත් ඕවා බලලා තමයි ඔය සමහර ඒවා විස්තර හොයාගත්තේ. ඔය සාමාන්‍යයෙන් ඔය චිත්‍රපටි වල මේ චිත්‍රපටිය කරාට පස්සේ චිත්‍රපටි වලින් එනවා පොතක් එළියට. කාලයක් යද්දි අවුරුදු 4-5 කියට පස්සේ චිත්‍රපටයේ කරපු විදිය ස්ටෝරි එක ගැන එක එක්කෙනා ලියපු පොත් එනවා. සාමාන්‍යයෙන් එතකොට ඔය එක එක ආයතන වලින් පිළිගත්ත ලේඛකයෝ විසින් පාලා කරපු පොතක් එහෙම අරගත්තම ඔය චිත්‍රපටයේ තියෙන ප්‍රොඩක්ෂන් ඩීටේල් බලා ගන්නපන්. ඒකට දැන් 1917 සම්බන්ධයෙන් තාම එහෙම පොතක් ඇවිල්ලා නැහැ. මොකද මේක ළඟ චිත්‍රපටයක් ඉඳලා ඇවිල්ලා කියන්නේ මොකද Amazon එකේ මම චෙක් කරලා බැලුවා ඕගොල්ලෝගේ වැඩේ ආවට පස්සේ පොඩ්ඩක් මටත් මේ e-book එක හරි පර්චේස් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. එහෙම නෑ. එහෙම තාම නෑ. මේ ස්ක්‍රිප්ට් එක එළියට ඇවිල්ලා ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක කියවලා බලන්න පුළුවන් කාටවත්. ඒක මම කියන්නේ මේ ග්‍රීන් ස්ක්‍රීන් කරන්න පුළුවන්. හැබැයි එතන නම් මම හිතන්නේ මේ සෙට් එක හදලා තියෙනවා ඒගොල්ලෝ. අර මම පෙන්නුවේ ෂොට් එකේ අර තියෙනනේ අර ලොකු අර ලයිට් ගොඩක් එක්ක තියෙන බිල්ඩින් එක වගේ තියෙන ලයිට් ගොඩක් ගහලා තියෙන බිල්ඩින් එකේ තට්ටු ගානක් පත්තු වෙනවා පෙන්නන්නේ ලයිට් ගොඩක් ගහලා. පස්සේ අර ලයිට්ස් අස්සෙන් මේ ගිනිදැල් දානවා ඒගොල්ලෝ මේ ස්පෙෂල් ඉෆෙක්ට්ස් වලින්. අර අරක සෙට් එක හදලා තියෙනවා ඒගොල්ලෝ. සමහර ඒවා මේ VFX කරලා තමයි දැන් අර උඩින් දුවගෙන ඇවිල්ලා පණින එක එහෙම පණින එක ගන්නවා අර ගඟ ඒ ටික ඒවා VFX කරලා තියෙන ගඟෙන් අර එළිය කෑලියා VFX ගොඩක් ඔගේ මම 80ක් 90ක් විතර VFX shot තියෙන්නේ. වටා පිටාවේ තියෙනවා. පේන්නේ අයින් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ අර මොකක් හරි මේ මොකද ඕගොල්ලෝට දැනෙච්ච කාරණා ටික හරි කියන්න මේකේ මේ නිකන් මටත් නිකන් මේ මම නිකන් ඕන බොරුවක් කියලා යන්න පුළුවන් වගේ එකක් මටත් ආව නිකන් කවුරුත් අදහස් දක්වන්න නැති වුණාම මමත් ඒ ලොකු දන්න කෙනෙක් නෙවෙයි හරිද මමත් සාරතෝ භද්‍ර කෙනෙක් නෙවෙයි ඔය ලංකාවේ ඉන්නවනේ එහෙම ගොඩක් අය හැමදේම දන්න මම එහෙම දන්න කෙනෙක් නෙවෙයි මමත් ඔය ටික හොයාගත්තේ ඉන්ටර්නෙට් එකෙන් මොකක් හරි රෙපියුටඩ් වෙබ්සයිට් කීපයක් බලලා ඇමරිකන් සිනමටෝග්‍රාෆර්ස් ජර්නල් එක මට එනවා මේක එතකොට ඒකේ තිබ්බ සමහර ඩීටේල් ටිකකින් එතකොට ඔය මේ මොකක්ද SMPT එකේ තිබ්බවම Society of Motion Pictures and Television Engineers කියලා තියෙනවා මේ ඉංජිනේරුවෝගේ වෘත්තීය ආයතනයක්. ඒකේ ජර්නල් එක හරි ඒක පේපර් කීපයක තිබ්බා. මේ මට ඇක්සස් තියෙන බලන්න පුළුවන්. ඉතින් එහෙම මමත් හොයාගත්ත ටිකක් තමයි මමත් ඕගොල්ලොන්ට කිව්වේ. එතකොට මේ ඕගොල්ලෝගේ වැඩේ වෙනුවෙන් පොඩි මේ වගේ පේපර් වර්ක් එකක් මාත් කරගත්තා. මම මේක මේ ලෑස්ති වෙච්ච වැඩක් නෙවෙයි. මීට කලින් මේ මගේ මටත් මේ කාලෙකට කලින් විස්තර ටික හොයලා මේ අද හැන්දෑ 5ට විතර පටන් ගත්තා. ඔයගොල්ලෝ දැන් කතා කරන්න තියෙන්නේ මොකක් හරි මේක මමත් වෙන කම්මැලි මිනිස්සෙක්. මේ හැන්දෑ 5ට විතර පටන් ගත්තා. ඔය අර කරුණු ටික පොඩ්ඩක් ගොනු කරලා හදාගත්තා. මමට කියන්නේ ඔයගොල්ලෝ කතා කරන්න. ඔයගොල්ලෝට චිත්‍රපටි දැනිච්ච හැටි ගැන හරි අතතරයි මට බණලා හරි කියන්න බෑ. තමුසේ බොරු කිව්වා කියලා හරි කමක් නැහැ කියන්න. ඔක තමයි එතන අදහස් එකතු වෙදී තමයි සංවාදය පළදායි වෙන හරවත් වෙන්නේ ලස්සන වෙන්නේ. ඉතින් අර මේක ඇත්තට මටත් මේ කාගෙන් හරි අදහසක් ඇත්තටම ඕකේ මේකේ තියෙන අර මනුෂ්‍යත්වය ගැන අර මතු කරන පොයින්ට්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් කාට හරි අදහසක් දක්වන්න පුළුවන් නම් මොකද අර තමන්ගේ සහෝදරයා බේර ගන්න යනවා ඊට පස්සේ සොල්දාදු විඳින දුක පෙන්නනවා ඊට පස්සේ අර තමන්ගේ යාළුවාගේ ඇඟ උඩට අර බිල්ඩින් එක කඩ වෙනවා බෝම්බයක් පිපිලා එතන ඊට පස්සේ යාළුවා වෙනුවෙන් මහන්සි වෙනවා ඊට පස්සේ මේ පයිලට් මැරෙන්න යද්දි අර පයිලට් බේරගමු කියන මේ
යාළුවෝ තමයි මැරෙන්නේ. ඒ කියන්නේ පයිලට් බේරගන්න යන මිනිස්සයා තමයි අන්තිමේට පයිලට් අතින්ම මැරෙන්නේ. ඒක අමුතු තැන් තියෙනවා මේ හැම වෙලෙම පේනවා නිකන් ජර්මන් කාරයෝ නිකන් අර මිලිච්චයි ගතිය. ඒ කියන්නේ කොච්චර දයාව පෙන්වන්නත් මේ මිනිස්සු මිලිච්ච ගතිය පෙන්වන අර මම හිතන්නේ ඒක අර දේශපාලනික තත්ත්වයක් දන්න මොකද අර මම ඔක දකින දෙයක් තියෙනවා ඇමරිකාවේ ෆිල්ම් මේ ගැහුවොත් අර රුසියාව ටිකක් ඒ කට්ටියගේ අඩුපාඩු පෙන්වනවා එහෙම ඉස්මතු කරන්න හදන තත්ත්වයන් තියෙන. ඒකට මේකත් එහෙම තැනක් දැන් නිකන් ජර්මනිය නිකන් මේ මිලෙච්ච ගතිය පෙන්වන්න ඒකත් එක ඊට පස්සේ මේ අර හොඳම තැන අර මේ කාන්තාවක් හම් වෙනවා ගෙදරක හිර වෙලා තියෙන මම හිතන්නේ ඇත්තට මේ පාර්ට් එක දාන්න මැත්තේ එතන මානුෂීය මොකක් ඉස්මතු කරන්න වෙන්න ඕනේ. ඊට පස්සේ ඔහු කලකින්නවා මේ යාළුවගේ අයියට පණිවිඩය ගෙනියන්න බැරි වෙච්ච එක ගැන. ඊට පස්සේ ඔහු ඇත්තටම අර මහන්සි වෙන්න කොහොමද ජීවිත ගානක් බේරගන්න මේ පණිවිඩය ගෙනියන්න ඒ ගැන ඇත්තටම මට අදහසක් දැනගන්න තියෙනවා වටිනවා කියලා ඉක්ම මේ කතාව සම්පූර්ණ වෙයි කියලා. මේකයි මේ ගතු දැන් ඔක මම කාලෙකට කලින් බැලුවේ. එහෙනද මම කියන එක? ඔව් එහෙනම්. ඔව්. එහෙනම් කාලෙකට කලින් මම ඔය ෆිල්ම් එක බැලුවේ. දැන් ගත්තොත් දැන් මේ මෙතෙන්දී දැන් මේ සහෝදරවරු මතු කරන්නේ දැන් මේකේ ටෙක්නිකල් පාර්ට් එකනේ. මේ කියන්නේ තාක්ෂණික පැතිකඩ මතු කරා. එතකොට අපි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ මේ ඕකේ අර දෘෂ්ටිවාදීමේ පැතිකඩ. ඒක කොහොමද සමාජයට බලපාන්නේ? සහ ඒක ඇතුලේ මොකද්ද මේ සමාජයට තහවුරු කරන්න හදන මතවාදය කියන එක. එතකොට ගත්තම මේමයි අර අපි හැමදාම දන්නවා යුද්ධය කවදාවත් සාධාරණ උන්නේ නැහැ. හැම වෙලෙම මේ යුද්ධේ කවදාවත් යුද්ධය සාධාරණ එකක් නෙමෙයිනේ. හැම වෙලෙම යුද්ධය අතිශය අසාධාරණයි. එතකොට මේක ඇතුලේ තියෙන්නේ අර මම දැකපු එකක් ඔය සමහර සිදුවීම්. දැන් ගත්තොත් ඇත්තටම ඔය අයියා ගත්තොත් මේ ඒ අයියට අදාළ මල්ලි ඇත්තට මැරෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ පණිවිඩය ගෙනියන්නේ එයාගේ යාළුවනේ. දැන් මට මතක විදියට. ඒතකොට ඇත්තටම එතන තියෙනවනේ අර එතනදී අර කිසිදු ભેදයකින් තොරවනේ ඒ මල්ලිගේ යුතුයකම එයාගේ යාළුවා අතර ගන්න එක. සහ මේ දැන් ගත්තොත් ඒක ඇතුලේ හැමතැනම පෙන්නනවා දෙපැත්තම ලක්වන පීඩාව. මම කියන්නේ අර යුද්ධයක් ඇතුලේ මම කිව්වේ ඕක ඇතුලේ කවුරුවත් දිනලා නැහැනේ අන්තිමට යුද්ධෙකින්. එතකොට ඒක ඇතුලේ මේ අවසානය ගත්තොත් පන්තිමය අර්ථකින් ගත්තොත් සාමාන්‍යයෙන් පීඩිත පන්තිය හැම පැත්තෙම විනාශයට ගිහිල්ලා තියෙන එක කියලා මතු කරලා තියෙනවා. එතකොට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපි දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව ගොඩක් ෆිල්ම් හැදිලා තියෙනවා. හැබැයි ඔය පළවෙනි ලෝක යුද්ධය පාදක කරගෙන ෆිල්ම් ගොඩනැගිලා නැහැ. එතකොට මේක විශේෂයක් වෙනවා. ඉතින් පළවෙනි ලෝක යුද්ධය පාදක කරගෙන ගොඩනැගිච්ච ෆිල්ම් එකක් වීමත් එක්ක අර සමහර දේවල් ගැන අර ගොඩක් වෙලාවට අදහස් මතු කරගන්න බැරි වෙන්න හේතුව තියෙනවා. අර දැන් මේක බලපු කාලේ ටිකක් දුරයි. ඒක නිසා සමහර මොකද හැංගීම් දැන් ටිකක් අර යට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් ලොකු අදහසක් මතු කරගන්න බැරි එකක් තියෙනවා. ඔයාලා මතු කරන තර්කයක් තියෙනවනේ මේ අපි හැම වෙලේම කතා කරන්නේ දෘෂ්ටිවාදී මේ ශේෂ්ත්‍රය. නැත්නම් මේක මාක්ස්වාදයත් එක කොහොමද? නැත්නම් මේක මානුෂීයද? මේ ෆිල්ම් එක සමාජය මත මොන වගේ බලපෑමක්ද කරන්නේ වගේ කියන කාරණේ කියන එක හරි. ඇත්තටම අපි ගොඩක් වෙලාවට අපේ සමාජ කතිකාව ඔතනට තියෙන්නේ. ඒකින් වෙනස් වෙච්ච සමාජ කතිකාවක් නැත්නම් වෙනස් විදිහේ කතා බහක් හදිච්ච එකත් හොඳයි. මම ඇත්තටම මමත් කල්පනා කරා ඇයි මේ තාක්ෂණික පැත්තම මේක ඇතුලේ කතා කරන්නේ කියන එකත්. හැබැයි ඒක ඇතුලේ ආයෙ ටිකක් කළා යනකොට නිකන් ඒකත් අවුලක් නැහැ. අපි හැමදාම අහලා තියෙන්නේ මේකේ නිකන් අර ලව් එක ගැන නැත්නම් මේකේ තියෙන ඛේදය ගැන නැත්නම් මේක ඇතුලේ තියෙන මානුෂිකත්වය ගැන එයාසේ මේ කොහොමද මේක ගොඩ නැගුවේ මේකේ මේ මොකක්ද කියන්නේ මොකක්ද කියන්නේ අර සිනමා තාක්ෂණය මොකක්ද කියන එක ගැන කතා කිරීමත් ඇත්තටම හොඳයි. මොකද මේ පැතිකඩ ඇත්තටම මමත් එහෙම අධ්‍යයනය කරන පැත්තක් වෙලා නැහැ. ඉතින් ඒ අතින් ගත්තම මේ සංවාදයේ පැත්තට යොමු කිරීමත් හොඳයි. මොකද අර ගොඩක් වෙලාවට මේක ගොඩක් අයට ටිකක් බෝරින් වෙලා ඇති මේ මොකද අපි හැමදාම මේ වගේ සංවාදයක් කිව්වට පස්සේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අර කියපු කලින් කිව්වනේ ඒක ඇතුලේ තියෙන ඔය හැම වෙලේම මේ අන්තර්ගතයත් එක්ක ඒ කලාකෘතිය ඇතුලේ තියෙන අන්තර්ගතයත් එක්ක කරන සංවාදයක් අහවල් පුරුදු වෙච්ච හින්දා ඇත්තටම මේ අර මේ සිනමාවේ තාක්ෂණයේ පැත්තෙන් අහනකොට ටිකක් අමාරුයි. ඉතින් ඒ අර්ථයෙන් එහෙම එකක් තියෙනවා. මට තියෙන ඉතින් මොන වගේ අදහසක්. ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේ මේ කාලයකට කලින් බලපු වින්ද මට ඉතින් අර මේකේ තියෙන සියුම් තැන් එහෙම මතක නැහැ. ඉතින් ඒකින්ද ඒ ගැන කතා කරන්න මං යන්නේ එකත් වැරදි. මේ ඔය වගේ එකක් තමයි. ඔව් ඇත්තටම
ඒකනට අපිත් චිතපටක්වම අපිත් තන්නට මේක මෙහම විචාරය කරන්න ඕන මෙහම කරන්න ඕනක අපිත් ඇත්තරම හැම චිත්‍රපටයකටම ලගුවෙන ගතියත්තින අප ඇත්තරම මමුණත් කවදවත්ද කරන්න අර චිත්‍රපටයක තාක්ෂණක පැත්ත ලොකුවට විචාරය කරන දවසක් මටත් හම්බිල නෑම් නමුත් අර චිත්‍රපටය කාල් ඇත්තරම අපිට කුතුහලය රන්නේ තාක්ෂණික කියන පැත්නීට පස තමයි එකන චිත්‍රපටය බලද්දී පැයි දෙක පුඩාවටම ඊට පස්ස තමයි අපි මේක විචාරය කරන්න ගන්න එක නිසා වෙනද ගොඩක් කට්ටිය අද කතා කරන්න නැත්තේ ගැන්නර මේක හොඳට කතා කරන්න ඕනේ මේක මෙහමාර්තයක් දෙන්න ඕනේ මේක ගැඹුරෙන් කතා කරන්න ඕනේ කියන එකත් එක්ක මම හිතන්නේ ගොඩක් කට්ටිය එල්ලිලා ඉන්න සාම්ප්‍රදායික විදිහට අතට ඕන කෙනෙක්ට අදහසක් දක්වන්න පුළුවන් ඕනම දෙයක් ගැන චිත්‍රපටය අපි පොඩි දෙයක් ඔගොල්ලෝ දැන් ඔය මතු වෙච්ච හින්දා පොඩි දෙයක් මට කියලාම ඉන්න ඕනේ කියන්නේ මම ඇහුවෙත් පටන් ගනිද්දිම මට කතා කරපු සහෝදරුන් කීප දෙනාගෙන් මම ඇහුවෙත් චිත්‍රපට ගැන මොනවද කතා කරන්න ඕන කියලා. එතකොට ඒගොල්ලෝගේ පැත්තෙන් අපි කැලලා තමයි මේ සිනමාකරණය සහ සිනමා තාක්ෂණය සම්බන්ධයෙන් කතිකාවතක් තමයි අවශ්‍ය කියන එක. එතකොට මම මේ පැත්තට පොඩ්ඩක් බර කරලා කතා කරේ ඔය හේතුව නිසා කට්ටියට නිකන් ෆ්ලැට් වෙලා වගේ දින්නවත් දන්නෙත් නැහැ ඔය හේතුව නිසා. අපි අර ගාන්ට මේක මැනේජ්ලා දින මොකද මේ තාක්ෂණික පැත්ත ගයන් සහෝදරයාගෙන් වගේ මේක ඇත්තට මේ ලිස්ට් එකේ ඉන්න මේකේ අනිත් පැති ගැන කතා කරන්න පුළුවන් පිරිසක් උන් කතා කරන්නේ නැති එක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. පොඩි දෙයක් එකතු කරන්නම්. සිනමාව කියවනවා ෆිල්ම් රීඩින් කියන කෑල්ලේදී එකක් සිනමැටික් රීඩින් කියන එක අපි කරන්න ඕන. මම පටන් ගනිද්දි කිව්වා අයිඩියොලොජිකල් රීඩින් කියන එක අපි කරන්න ඕන. කියන්නේ සිනමා රූපී කියවීම සහ මතවාදී කියවීම කියන එක අපි දෙකම කරන්න ඕන. සිනමා කෘතියක කරන අන්තර්ගතය දෙක එන්නේ එකත් එක්ක. නමුත් අපි හැමතැනදීම ඔය අයිඩියොලොජිකල් රීඩින් කියන පාර්ට් එක අරගෙන ඒක උඩ දානවා ගොඩක්. එතකොට අපි සිනමාව අමතක වෙලා සිනමාව නෙවෙයි කතා කරන්න අපි වෙන කියන්නේ සෝෂල් මැටර්ස් ටික තමයි එතනින් හැට කතා කරන්නේ. ඒක පොලිටිකල් වෙනවා එතකොට එතනින් හැට වැඩි. අපි සිනමාව කියන එක ඇතුළේ ඉඳගෙන කතා කරන්න තේරෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තියෙනවා ලංකාවේ ෆිල්ම් රීඩින් වල බරපතල විදිහට. ඒතර පොඩක් එළියට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ලෝකේ ෆිල්ම් රීඩින් කරන්නේ කොහොමද කියලා. මේ මම හිතන ලංකාවේ ඒ විදිහට ටිකක් ඔය සිනමා කරන්නේ ඒ විදිහට ඔය රීඩින් කරපු ඔය මේ සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඉන්නෝ මහාචාර්ය සුනිල් සෙනවි. එතුමා ලියලා තියෙනවා පොතක් ඔය මේ මහා සිනමාව කියවීම කියලා. ටිකක් ඒක අන්න ඒ වගේ එක හොඳ පොතක්. චිත්‍රපටි ගැන හරියට රීඩ් කරපු. බලන්න පොඩ්ඩක් සිනමැටික් රීඩින් කියන්නේ වෙන දෙයක්. අපිට මේ ආස මටත් ඔක මොකක් හරි ඉසම්මයක් ඇතුලේ කියන්නේ මාක්ස්නිසම් හරි ඩඩානිසම් හරි එතකොට මොකක් හරි ඉසම්මයක් ඇතුලට දාලා මේ ෆිල්ම් එක ගැන තලු මර කියවන්න පුළුවන් එළි වෙනකම්. බැරි කමක් නැහැ. මම කියන්නේ ඒක එච්චර පළදායක නැහැ. මගේ පැත්තේ කතාව ඔයගොල්ලෝ කියන්නේ. නේද? ඇත්තටම සම්පත්දායකෙක් විදිහට අද ගෑන් සහෝදර සහභාගී වෙලා අර ඔබේ ශේෂ්ත්‍රයට අදාළ දැනුම ලබා දීම ඇත්තටම විශාල දෙයක්. මොකද මම උනත් ඒ කියන්නේ මේ සහෝදරයා මේ පොඩි අදහසක් දක්ව ගන්න ඕන. මේ නෑ මෙන්න මෙහෙම එකක්. දැන් අපි පොඩි සංවාදයක් ආවනේ. දැන් මෙතනදී එකක් මේ සිනමා රූපය කියන ආකෘතිය ගැන අපි කතා කරමු කියන එක සහ ඒකේ මේ අර මොකද්ද දෘෂ්ටිවාදීමේ පැතිකඩ. එතකොට ඒකෙදි මම පොඩි අර ගයන් සහෝදරත් එක්ක පොඩි එකඟ වෙන්නේ නැති එක තමයි අර පළවදායි නෑ කියන සංවාදය ගෙනාවනේ. ඇත්තටම මේකයි අපි ඔගේ තාක්ෂණික පැතිකඩ අනිවාර්යෙන් කතා වෙන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ තමයි ඊළඟ කණ්ඩායම මේ සිනමාව ඇතුලේ ඉදිරියට එන්නේ නේ. මේ කොහොමද මේක කරන්නේ කියන එක. හැබැයි මම කියන්නේ අර සමාජයක බහුතරයක් මේ සිනමාව බලන්නේ මේ ආයි නැවත සිනමාකාරයෙක් වෙන්නත් නෙමෙයිනේ. හැබැයි සිනමාව තේරුම් ගන්න නම් ඔය තාක්ෂණික පැතිකඩ තේරුම් අරගෙන ඉන්න ඕන කියන එකට මම එකඟයි. හැබැයි අපි සාමාන්‍යයෙන් සමාජ බහුතරය සිනමාව කියව ගන්න ඕනේ ඇත්තටම යාළුවට අත්දැකීම් සමාජ අත්දැකීම්. මොකද අපි නොගත්තු අත්දැකීම් සහ අපි නොදකපු කතාන්දරයක් සිනමාව ඇතුළේ අපිට දකින්න පුළුවන්. ඒක මම කියන්නේ අපි පොතක් කියවනවට වඩා සිනමාව මිනිස්සුන්ට සමීප වෙලා තියෙනවනේ මේ 21 වෙනි සියවසේ. ඒක අර කලින් ගෝවගේ මියුසික් වීඩියෝ ශබ්ද සවුන්ඩ් ඔක්කොම එක තැනක සංකලනයක් විදිහට තියෙනවනේ. ඒකින්ද අර දනවනවා හරියට සිනමාව පාවිච්චි කරනවා. එතකොට මේ ගතොත් ඇත්තටම අර මම කියන්නේ මම හැම වෙලේම ෆිල්ම් එක මම කියන තැන ඉඳලා ඉන්නවා. ඇත්තටම ඒක දෘෂ්ටිවාදීමේ පැතිකඩේ ඉඳලා කියන්නේ කෙලින්ම ඒක සමාජයට මොන විදිහේ බලපෑමක් කරනවද කියන එක ඉඳලම බලනවා. මොකද ඇත්තටම ආයේ අන්තිමට සිනමාව සේවය කරන්නේ සිනමාව වෙනුවෙන් කියන තැනට නම් යන්නේ. මම කියන්නේ මම ඒක නෑ. සිනමාව සේවය කරන්න ඕනේ සමාජයට. සහ මේ ඊට වඩා දියුණු එකකට යන්න. මම කියන්නේ මෙතන සංවාදයක් ඕනේද මම කියන්නේ
අර පැත්ත ඕනේ නැහැ කියන එක ඉන්න මේ සහ මේ කියන අර ඕනේ නැති විදිය සංවාදය කරත් නෙමෙයි මේ ගෙනාවේ. මං හිතුවා මේ එහෙම සංවාදයක් හොඳයි. මොකද ගයන් සහෝදරයා මේ අර කෙලින්ම අර කතාව කිව්වා හින්දා මේ අපි නිකන් අන්තර්ගතය ගැන කතා කර මේ තලු මරමරෙම ඉන්න එක ඕනේ නැහැ. මම කියන්නේ අපේ නිකන් ඒක නිකන් වාව් සුපිරි නෙමෙයි. ඒක ඇතුලේ අපේ ජීවිතේට මොකද්ද ගන්න ඕනේ සහ මේ ඒකේ මොකද්දනේ සමාජයට කරන්න ඕන කියන අර්ථයෙන් තමයි මම එහෙම කිව්වේ. ඕක අදහස් තමයි මට ඉදිරිපත් කරගන්න ඕනේ. ඇත්තට මේක අර මට මත ගැටීමකටත් වඩා කියනට කෝණ දෙකකින් චිත්‍රපටය විග්‍රහ කිරීමක් තමයි එතන තියෙන්නේ ඇත්තටම. එතකොට මේ මම හිතන්නේ ඒක තමයි දැන් මෙතන අපි 20ක් විතර ඉන්න එකේ අර 20 දෙනා ඇත්තටම චිත්‍රපටය අධ්‍යා බලන්නේ 20 විදිහකට තමන්ගේ දැනුම තමන්ගේ ඒ කියන්නේ අර තමන් මුහුණ දීපු අත්දැකීම් මේ සියල්ලත් එක්ක. එතකොට ඇත්තටම අර ගයාන් සහෝදරයා මේ චිත්‍රපටය අර්ථකථනය කරපු තරම් තාක්ෂණික පැත්තක් ඒ කියන්නේ මම චිත්‍රපටය බලද්දි මට හැඟුන්නේ මගේ දැනුමත් එක්ක. ඊට පස්සේ මේ සහෝදරයා කියන විදිහට ඔහුගේ අර ඒ කියන්නේ අර අපි ඒ කියන්නේ අර මිනිස්සු විදිහට අපි සාමාන්‍යයෙන් අපේ දැනුමත් එක්ක තමයි අපි චිත්‍රපටයක් විග්‍රහ කරන්නේ. ඒතකොට ඒක තමයි මේ වගේ සංවාද අපි ගොඩනගන්නේ ඉහත්තාවෙන් ඒ සියලුම මතවාද මෙතනට එකතු කරන්න. මොකද ඒකට ඇත්තටම ගයන් සහෝදරයා දන්නේ නැද්ද කොහොට ඉගෙන ගන්න පුළුවන්. අපි දන්නේ නැති දෙයක් කොහොමින් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ අර සමාජයේ ගොඩක් පැති අපිට හමු වෙන තැන තමයි මේක දැන්. මොකද දැන් මේ කියන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක මාර විදිහට මේ වගේ දෙයකට වටින්නේ ඒකයි. මොකද අර යාපනයේ ඉන්න සහෝදරයෙක් වෙන්න පුළුවන්, ගාල්ලේ ඉන්න පුළුවන්, නුවර ඉන්න පුළුවන්. අපි කවදාවත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි හම්බෙන්නේ නැහැ, අපි දන්නෙත් නැහැ, යා මොකද කරන්න දන්නේ නැහැ, යාගේ අදහස් දන්නේ නැහැ. හැබැයි මෙතනදී අපිට හැමෝටම එකතු වෙලා අපේ අදහස් බෙදා ගන්න පුළුවන්. අපි දකින කෝණයන් අපිට මේ විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් ඒ හැමතැනටම මේ හත්තාවේ අපි ඉඩ සලසා දෙනවා. ඉතින් තවත් අදහස් තියෙනවා නම් අපි අදහස් දක්වමු. ඔව් මට පුංචි අදහස් දැක්වීමක් තියෙනවා. මේ දැන් අපි සිනමාව ගැන කතා කරගෙන යද්දී සිනමාව විචාරය කිරීම සහ සමහර දාර්ශනිකයෝ ඉන්නවා. දැන් නූතන දාර්ශනිකයෝ තමන්ගේ දර්ශනය පැහැදිලි කරන්න සිනමා උපයෝගී කරගන්න වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක දැන් අරකට ලොකුම ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ දාර්ශනිකයෝ සිනමාව යොදා ගන්නවා තමන්ගේ දර්ශනය පැහැදිලි කරන්න. ඒකේ උදාහරණ ගන්නවා, මේක මෙහෙමයි කියනවා, දෘෂ්ටිවාදය මේක ඇතුළේ මෙහෙම තියෙන්නේ කියනවා. ඔය විදිහට එයාලා තමන්ගේ දර්ශනය පැහැදිලි කරන්න මේ සිනමාව යොදා ගන්නවා. එතකොට අපිත් මට හිතෙනවා මේ මෙච්චර කලක් අපිත් විශ්වවිද්‍යාල ඇතුලේ ඉඳිද්දී අපි try කරේ ගොඩක් වෙලාවටම සමාජයට මතය ගෙනියන්න උත්සාහ කරා ෆිල්ම් එක හරහා සමාජය වෙනස් කරන්න try කරනවා. හරි. එතකොට අපේ මගෑරුණු කැලලක් තිබ්බා අපි ෆිල්ම් එක වින්දද කියන එක. දැන් උදාහරණයක් විදිහට මම කැමති කියන්න ඔය දැන් රෝස මලක් ගත්තොතින් අපි ඒක කොහොමද විඳින්නේ? ඒක වින්දේ කොහොමද කියලා අපි ඇති තරම් කතා කරලා තියෙනවා. දැන් ෆිල්ම් එක ඇතුළේ ඒක කියන්නේ අපි ෆිල්ම් එකේ ඇති වෙච්ච හැඟීම, ෆිල්ම් එකෙන් සමාජයට ගෙනියන පණිවිඩේ ඔය ටික අපි කතා කරනවා. හැබැයි අපිට අතෑරිච්ච කැලලක් තියෙනවා. අන්න අර සිනමාව කියන පැත්ත අපිට අමතක වුණා. හරි. ඒකට මම ඒ කැලල එහෙම කියන ගමන් මට දැනෙනවා. ෆිල්ම් එක ඇතුළේ අර මට හොඳටම හදට දැනිච්ච එකක් තියෙනවා. මේක ලොට්ටයක් මේ දෙස් සහෝදරයත් එක්ක කිව්වා අර කාන්තාවගේ සහ බිරිඳාගේ අවස්ථාවට ආපු එක. ඒක ඇතුලේ ඒක අර අපිව ෂොක් කරපු කෑල්ල තමයි ඒ අම්මයි පුතයි මේ දූයි කියන එක නෙවෙයි එතන තියෙන්නේ. ඒ බිලිඳා යුද්ධයෙන් අම්මා නැති වෙලා මේ කාන්තාවට තමන්ගේ පවුල නැති වෙලා හුදකලා යුද්ධය නිසා හුදකලා වෙච්ච දෙන්නෙක් අවසානයේදී තමන්ගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් තැනකට එනවා. එතෙන්ටම තමයි මේ සෙබලත් යන්නේ. එතකොට මේ තුන් දෙනාගේ ඇතුළේ එතන ඒ වෙන සිදුවීම් ගත්තොතින් මේ සිදුවීම ගත්තොතින් අර හරිම සංවේදී සහ මම හිතනවා මේ අර හදවත කම්පණය කරන්න පුළුවන් සිදුවීමක් කියලා ඒ අධ්‍යක්ෂකවරයාට ඒක ඒ විදිහට ගන්න පුළුවන් වුණා කියලා. ඒ වගේ සිදුවීම් ගොඩක් තියෙනවා කතාව ඇතුලේ. මොන ස්තෝරි
තවත් අදහස් දැක්වීම. හලෝ කතා කරන්න පුළුවන්ද? ඕකේ. මේ 1917 ෆිල්ම් එක ගත්තා මට එච්චර මේකේ ටෙක්නොලොජි පැත්ත ගැන එච්චර ඒ කියන්නේ මේ පැත්ත ගැන වැඩි හිතුවේ يعني මම දන්නේ නැහැ. මම මේ ෆිල්ම් එක බලපුවම මට දැනුණ දෙයක් තමයි හැඟීම් මත සමුදකම් මත මනුෂ්‍යත්වයේ මත රැඳුණු කතාවක් විදිහට තමයි මම මේක දකින්නේ ගොඩක්ම. මේ 1917 ෆිල්ම් එක ගත්තම ඒක අර්ධ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙතුන සත්‍යමය නොවුන ෆිල්ම් එකක්. නමුත් ප්‍රබන්ධයක නොවුණු මනුෂ්‍යත්වයේ කතාවක් කියලා මට ගොඩක් හිතෙනවා. ඒ කියන්නේ මේක ඇත්තම නොවුන අර්ධ සත්‍යක කතාවක්. ඉතින් වෙනස් ගණේ යුදමය චිත්‍රපටයක් කියලාත් කියන්න ඕන. ප්‍රේක්ෂකයා චිත්‍රපටය තුළ ජීවත් කරවීමට අධ්‍යක්ෂක සෑම් මෙන්ඩිස් හා රංගන ශිල්පීන් සියලු දෙනා සමත් වෙලා තියෙනවා කියලාත් මේ කතාව තුළ කියන්න ඕන. එතකොට මේ 1917 ෆිල්ම් එක තුළ මට බලවම අන්තිමටම දැනෙච්ච දෙයක් තමයි බලන් ඉන්න අය ට්‍රිල් ගන්න යුද භූමිය හරි භයානකයි මං ඉන්න කියන දේ තමයි මට ගොඩක්ම දැනුනේ. ඉතින් ගොඩක් හොඳ ෆිල්ම් එකක්. ටෙක්නොලොජි පැත්ත ගැන එච්චර මම වැඩි දන්නේ නැහැ. මට දැනෙච්ච දේ තමයි මං කිව්වේ. ඔව් ඇත්තටම ඒ කියන්නේ ආයෙ මතක් කරන්න කියන යන් සහෝදරයාත් සහභාගී වුණා කියලා අර හැමෝම ටෙක්නොලොජි පැත්තෙන් දකින්න ඕනෙත් නෑ නේ. ඒ කියන්නේ අර කතාව අර මූලික කරුණු දැක්වීමක් විදිහට අපි අර මේක බැලන්ස් කරගෙන තමයි වැඩේ කරන්න අපි අදහස් කරගෙන හිටියේ. ඉතින් ඇත්තටම මේ වටින අදහස් තව අදහස් දක්වන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් අපි කතා කරමු සංවාදය ගොඩනගන්න. හරි තවත් අදහස් දැක්වීම නැත්නම් දැන් කොහොමද අපේ කාල වේලාවත් අවසන් වීගෙන යන නිසා අපි කතාව මෙතනින් කියන්නේ අපේ වැඩසටහන අපි ඉවර කරමු. එතකොට අර මා චූටි දෙයක් කියන්න ඕනේ අද කතාවත් එක්ක අර සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ගොඩනගෙන මොකක් හරි නිර්මාණයක් ගොඩනගන්නේ. පොඩි දෙයක් මල්ලි මේ යසිත ඔව් මේ අර කවුද අන්තිමට කතා කරපු සහෝදරිය කීව කාරණේට පොඩි දෙයක් මගේ පැත්තෙන් මම එකතු කිරීමක් කරන්න. මේ එකක් තමයි ඔය අර මේක අර මානුෂීය සත්තාව කියන එක මිනිස්සු ගේන්න උත්සාහ කරන කෙනෙක් මේ මනුස්සකම කියන එක ෆයිනලි මේ ගේන්න උත්සාහ කරන විදිය මේ අධ්‍යක්ෂකවරයා يعني ඔය වගේ පොඩි පොඩි ඉන්සිඩන්ට්ස් තමයි එයා හදන්නේ එකක් චිත්‍රපටය ඇතුලේ. يعني චූටි චූටි දේවල්. يعني පටන් ගන්න ෂොට් එකේදී තියෙන්නේ අර දෙන්න වාඩි වෙලා ඉන්න කවදාකවත් දැන් පැය 8කට පස්සේ දෙන්නගේ ඩෙස්ටිනි එක මෙහෙම වෙයි කියලා. ඒ දෙන්න හිතන්නේ නැහැ ඈ අලුත් කොල්ලෙක් අරන් එන්නේ කියලා කියන්නේ. අර ඇවිල්ලා කෝප්‍රල් එයාගේ ඔළුව පෙන්න මූණ පෙන්නන්නේ නැහැ. එයා කියන ඩයලොග් එක විතරයි ඇහෙන කකුල් දෙක විතරයි පෙන්නන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඇයි එහෙම රූප ගොඩනගන්නේ? මිනිස්සු කියන එක පෙන්වන්න. මිනිස්සුන්ගේ තියෙන මේ බිඳ වැටුණු මානව සම්බන්ධතා සහ මානව පද්ධති කියන්නේ මේ මානව මේ හැඟීම් කියන එක පෙන්වන්න. රූප ගොඩනගීම කරලා තියෙන්නේ. ඒතකොට ඒ කිව්ව කොටස ඒක අර්ධ සත්‍යයක් ගෙතුණා කියන එකත් වෙන්න පුළුවන්. මොකද මේක මේ සිනමාකරුවා අල්ලගන්නේ පොඩි ප්ලොට් එකක්නේ. පොඩි මේ කතාවේ පොඩි කොනක් අල්ලගත්තම එයා එතනින් අරවුන්ඩ් එයා ස්ටෝරි එක බිල්ඩ් අප් කරනවා එන්නේ. ඒක තමයි කරන්නේ. ඒ සිනමාව කියන්නේ ඒක. අර පොඩි කෑල්ලක් අන්තර කිව්වා. ඒකත් මම කියලාම ඉවර කරන්නම් මේක මේ අර සංවාදයක් කොටගෙන. ඔයාට අදහස් දැක්වීම අපි ඔයාගේ අදහස් දැක්වීම කතාව ඉවර කරමු. මම චූටි ප්‍රශ්නයක්ත් අහලා ඔයාට අවස්ථාව ලබා දෙන්න. මේ අතනට මම දකින විදිහට ඒ කියන්නේ ෆිල්ම් එකක් මොකක් හරි කලා නිර්මාණයක් ගොඩනගෙන මොකක් හරි කන්සෙප්ට් එකකින් පටන්ගෙන ඒකට අර ලස්සනට ඇඩ් කරන්න පුළුවන් හැමදේම එකතු කරලා නිර්මාණය එලි දක්වනවා. ඒක තමයි විශේෂයෙන් වෙන්නේ. ඒකට අර දාන්න පුළුවන් හැම නිර්මාණයක්ම දාලා මේක සාර්ථක කරගන්නවා. ඒකට මම හිතන්නේ තාක්ෂණය මේ වෙද්දි පොඩි මෙම්ම පාවිච්චි කරන නිර්මාණයට සාධාරණීකරණයක් කරන. එතකොට අර නිර්මාණය එළියට ආවට පස්සේ අපි ඕන කෙනෙක්ට ඒක ඕන පැත්තකින් රස විඳින්න පුළුවන්.
මම ඒ කියන්නේ මගේ මතය අනුව මම දකින්නේ අර ඕන කෙනෙක්ට ඕන පැත්තකින් මේ නිර්මාණයක් රස විඳින්න පුළුවන් නම් ඒක තමයි නිර්මාණය සාර්ථකයි කියලා කියන්නේ. මොකද අර නිර්මාණ කරුවාගේ අදහස කවුරුත් දකින්න ඕනේ නැහැ. හැබැයි අර මට හිතෙනවා නම් මේක මෙහෙමයි කියලා මට ඒක අත්විඳින්න පුළුවන් නම් ඇත්තටම මම හිතන්නේ නිර්මාණය සාර්ථකයි කියන තැන. ඇත්තටම අපි ඒක මේ වටහා ගන්න ඕනේ අර නිර්මාණය කොහොමද ගලාගෙන යන්නේ කියන එකත් එක්ක. ඒතරේ මට චූටි ප්‍රශ්නිකුත් එක්ක මම ඉවර කරන්නම් ආරේ අර මේ අර සමහර තැන්වල චිත්‍රපටද මේ චිත්‍රපටයේ තිබ්බාට මේ අර චෙරි ගස් හම්බෙනව නේද මේ කට්ටියට අර යන තැනක අර ඒ වගේ අර කතා දාන්න හේතුවක් ඇතුවද ඒ වගේ සංසිද්ධීන් මේ චිත්‍රපටි වලට එකතු කරන්නේ එහෙම නැත්නම් අර සාමාන්‍ය නිකන්ම කතාව ගලාගෙන යනවද ඒක අර මට මතුවෙච්ච ප්‍රශ්නයක් ඒකටත් උත්තරයක් දීලා වැඩසටහන විනාඩි 5කින් විතර සාරාංශ කරලා ඉවර කරමු. චිත්‍රපටයක රූපරාමුවක මේ ලංකාවේ කරන ඒවා නෙවෙයි මේ පිටරට කරන කියන්නේ ගානේ හොලිවුඩ් බොලිවුඩ් ප්‍රොඩක්ට් හොලිවුඩ් වල එතකොට යුරෝපානු චිත්‍රපටි වල මේ රූපරාමුවට කිසිම දෙයක් ඇඩ් කරන්නේ නැහැ තේරුමක් නැතු. තේරුමක් තියෙනවා හැම දෙයකටම. තව ඔක මේ අධ්‍යක්ෂකවරයාගේ මේකයි. දැන් මට නම් ඒක තේරුනේ මේ මොකක් හරි මේ කියන්නේ මල් වැටෙනවනේ චෙරි ගස් වල මල් හැලිලා මල් වැටෙනවා නිකන්. එතකොට නිකන් මට තේරිච්ච එක දෙයක් තමයි මේ එන මගේ කෑල්ල මට තේරිච්ච කෑල්ල තමයි නිකන් මේ අර එකක් ඒක ගන්න පුළුවන් අපිට මේ මොකක් හරි අලුත් බලාපොරොත්තුවක් මතු වෙනවා මෙයාලා යන්නේ මොකක් හරි විනාශයක් නවත්ත ගන්නනේ. ඒතකොට ඒකත් එක්ක අලුත් බලාපොරොත්තුවක් මතුවීමේ පෙර නිමිත්තක් අර මේ පෙර ලකුණක් පෙරමකට හම්බෙන සුබ ලකුණු තියෙන්නේ. අර එහෙම සයින් එකක් විදියට කියන්නේ එහෙම මේ මැට්ටෆ් එකක් විදියට යූස් කරා කියලා කියන්න පුළුවන්. මට තේරිච්ච කෑල්ල දෙක මට උකාර මල් පල්ලෙහාට වැටෙන එකක් තියෙනවා හරි ස්ලෝ මෝෂන් සීන් කීප එකම තිබ්බනේ. ලෝකත් එක්ක මට ආවේ නම් ඊට වඩා වෙන එකක් මේ කියන්නේ මේ යුද්ධේ හින්දා මිනිස්සුන්ගේ ජීවිත නිකන් ඔය හුලඟේ පාවෙල යනවා වගේ එකක් තමයි මගේ ඔළුවට ආවේ මගේ කෑල්ල. ඔය දෙකම අදහස් දෙකකින් මට ආව ඔළුවට. ඒතර අර මගේ ඔළුවේ තියෙන ඉසම් එක අනුව තමයි ඕක හැදෙන්නේ. කියන්නේ මොකක් හරි මාක්ස් නිසම් හරි එකක් හරි ඉසම්මයක් මගේ ඔළුවේ තියෙනවා. කියන්නේ මතවාදයක්. ඒක අනුව තමයි මට ওই කෑල්ල හැදෙන්නේ. ඒතර ඒක මම කියව ගන්න ඕන. මං කියන්නේ අර අපි මේ අර සංවාදයකුත් හැදිච්ච නිසා ඒක මං කියන්නේ මේ මං කියන්නේ ආර්ට් එක ඒ කියන්නේ කලාකෘතියක් සමාජයට කරන බලපෑම මොකක්ද කිව්වොත් මං කියන්නේ එහෙම බලපෑමක් නැහැ. මිනිස්සෙක් එක අහලා ඔයක ඔයාට අනන්නේ. ඔයා තව එක්කෙනෙක් එකතු වෙලා රස විඳින්නේ නැහැනේ කවදාක චිත්‍රපට ශාලාවට ගියා මම වාඩි වුණා මෙහෙම තියන් බැලුවා. මම අනන්නේ තිරයත් එක්ක සවුන්ඩ් එක මට අල්ලපු එක අල්ලපු තැන මේ මොකා හිටියද කියන එක මට අදාළ නැහැ බොක්ස් එකට ගියේ නැත්තම්. හරිද? මේ ෆිල්ම් හෝල් එකේ. එතකොට මම සින්දු අහද්දි මම අනිත් එකයි කණෙන් ඇහෙන එක මගේ ඔළුවට නෙවෙයි යන්නේ. මගේ කණෙන් ඇහිලා මගේ මොළයට යන්නේ ඒකනේ. මට ෆීල් වෙන. ඒක මට අනන්නේ. කලාකෘති වලින් සමාජය වෙනස් කරන්න යන්න එපා. ඒක කරන්න බෑ. ඒක නිකන් එහෙනම් මෙහෙම අප්සෙට්ම කෑල්ලක්. එහෙම කරනවා හදන. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කලාකෘති කවදාකවත් සමාජයට පණිවිඩ දෙන්න පාවිච්චි කරන්නත් එපා. ඒකට තමයි සමාජ ව්‍යාපාර තියෙන්නේ ලෝකේ. සෝෂල් මූව්මන්ට්ස් කියන ඒවා තියෙනවා. සමාජ ව්‍යාපාර තියෙනවා, සංස්කෘතික ව්‍යාපාර තියෙනවා. ඒවයින් පුළුවන්. කලාකෘතියකින් පුළුවන් සංස්කෘතික හදන්න. සංස්කෘතිය ගොඩනගන්න පුළුවන් කලාකෘතිය. ඒතර සංස්කෘතිය ගොඩනගීමෙන් තමයි කවදාද සමාජයේ වෙනසක් සිද්ධ වෙන්නේ. ඒතර කලාකෘති ඉවල කලාවානුසාරයෙන් එක රස විඳිද්දී කලාව කොච්චර මිනිස්සු දැනගන්නවද කියන එක මත තමයි සංස්කෘතිය කොච්චර පෝෂණය වෙනවද කියන එක තීරණය. හරි? සංස්කෘතිය කොච්චර පෝෂණය වෙනවද කියන එක මත තමයි සමාජ ව්‍යාපාර වලින් කියන දේවල් ග්‍රහණය කරගන්න පුළුවන් මිනිස්සු බිහි වෙන්නේ. හරි? සමාජ ව්‍යාපාරات එක්ක ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් මිනිස්සු බිහි වෙන්නේ. එතකොට දැන් අර අපි කියන්නේ කලාව පාවිච්චි කරලා සමාජ ව්‍යාපාර වල වැඩේ කරන්න යන්න එපා. ඒක අප්සෙට් කෑල්ල. ඒක කරන්න යනවා කියන්නේ ෆේලිය එකක් වෙනවා. ලෝකේ එහෙම මේ පැට්‍රිස් කරන දේවල් නැහැ. හැබැයි කලාව විදිහට හොඳට කලාව අනුසාරයෙන් කියවගත්ත කාලෙක මිනිස්සු දැනුමෙන් සන්නද්ධ වෙච්ච යුගයක අන්න සංස්කෘතිය කියන එක උඩට එනවා. මිනිස්සු කල්චරලි ඩිවෙලොප් වෙනවා. දැන් අපිට අපේ රටේ ගත්තත් එක තියෙනවනේ දැන් මං කියන්නේ කොළඹ ඉගෙන ගන්න ළමයෙකුට මම මේ එයාගේ ඩ්‍රීම් එකක් මොකක්ද කියලා ඇහුවොත්
එයාට කියන්න පුළුවන් ඇස්ට්‍රොනොස් කෙනෙක් වෙනවා කියලා. එයාගේ වොකැබුලරි එකේ වචනේ තියෙනවා ඇස්ට්‍රොනොස් කෙනෙක්. හැබැයි මොනරාගල හරි නැත්නම් බදුල්ල වැල්ලවාය තනමල් වෙල හරි හම්බන්තොටින් එහාට ගියාම හරි ඉගෙන ගන්න ළමයෙක්ගේ ඇස්ට්‍රොනොස් කියන වචනේ නෑ වොකැබුලරි එකේ. ඒ ඇයි කල්චරලි දුප්පත් සංස්කෘතිකමය දුප්පත්. අන්න ඔය කල්චරලි තියෙන දුප්පත්කම නැති කරන්න කලාවට පුළුවන්. කනේ කියන්නේ. කලාවට පුළුවන්. හැබැයි කලාවට බෑ කල්චරල් දුප්පත්කම නැතුව අර කල්චර් එක දුප්පත් වෙන්න හේතු වෙච්ච මේ සෝෂල් ෆන්ඩමෙන්ටල් එක හදන්න බෑ. උඹලා අප්සෙට් කියලා දෙන්න බෑ අර පැත්තට කලාවට. ඒක කරන්න පාවිච්චි කරන්න නැත්නම් ඒකට තමයි සමාජ ව්‍යාපාර ලෝකෙ තියෙන්නේ. මට ෆයිනලි කියන්න ඕන කෑල්ල ඕක මේ සංවාදයක් හැදෙනවා නම් මෙතනින් පස්සෙත් මගේ ඔය මම Facebook එකේ අර එහෙම ඉන්නවා මට ඔය කමෙන්ට්ස් මොකද්ද මේවට මොනවද මේ දානේව දාන්න පුළුවන් ඔය මැසේජ් දාලා අහන්න ඕනේ අහන්න ප්‍රශ්නයක් නෑ මට ඔය දන්නේවට උත්තර දෙන්නම් නොදන්නේව නම් මම දන්නේ නෑ මම දන්නේ නෑ කියලා කියනවා මමත් මේකෙත් මගේ දන්න නැති තැන් තියෙනවා නම් මේක මීට වැඩිය පොඩ්ඩක් අර මේ ඔයා කිව්වේ ඔය වැරදි කියලා හරි එහෙම පොඩ්ඩක් පෙන්නලා දුන්නා නම් මම හරි සතුටුයි ඉතින් සතුටුයි ඔයාලා විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න කට්ටිය මට සහෝදරයා කියලා කතා කරා ඒකට මම කැම්පස් එකෙන් පාස් අවුට් ලත් මම හිතන්නේ දැන් අවුරුදු 10ක් විතර කිට්ටු වෙන්නේ නේ. ඉතින් ඕගොල්ලෝ මට එහෙම ආමතපේ කියන සන්තෝසයි. මොකද මේ ඔය වයසවල කට්ටියට දැන් ඉතින් මට පුතා කියලා කියන්න වෙන්නේ මොකද මම උගන්වන්න යන හින්දා සමහර තැන්වල. ඉතින් අර ඒ සතුට තියෙනවා සිනමාව කියන එක කියවන්න සිනමාව බලන්න. තමන්ට අනන්‍ය වෙච්ච රසවින්දනයක් කරන්න. ඒ රසවින්දනයේ ඇතුලේ තමන්ට දැනෙච්ච හැටි පළු යන්න කියන්න. මට දැනුනේ මෙහෙමයි මට දැනුනේ පික්චර් එක මෙහෙමයි මේ පික්චර් එක මට බොක්කටම වැදුනා. අන්න ඒ රීඩින් එකයි ඕන. ඒක ජෝතිපාලගේ සින්දුවක් ගැන කියන්න ඕන පුළුවන්. විජය කුමාරතුංගගේ රංගපෑම ගැන කියන්න ඕන පුළුවන්. ශාරුක් ખાන් ගැන කියන්නත් පුළුවන්. හරිද? මොටර්සයිකල් ඩයරීස් ෆිල්ම් එක ගැන කියවන්න පුළුවන්. හරි? ඒක ඕනම චිත්‍රපටයක් ගැන ඕනම ෆිල්ම් එකක් ගැන කතා කරන්න පුළුවන්. තමන්ට බොක්කට දැනෙච්ච විදිය. හැබැයි අර තමන්ගේ ඔළුවේ තියෙන ඉසම් එක අයින් කරලා. ඉතින් සතුටුයි මේ අවස්ථාව මට දුන්න එක ගැන. මටත් මේ දැනුම පොඩ්ඩක් ආයි මේ අප්ඩේට් වුණා. මේ ඔයගොල්ලොන්ට ඉතින් සුබ පතනවා ඉස්සරහටත් මොන හරි මගෙන් වෙන්න ඕන නම් අපි කතා බහ කරමු හම්බෙමු. මේ එතනින් එහාට චිත්‍රපටි ගැන අපි කිව්වෙත් මේ ලංකාවේ චිත්‍රපටි තියෙනවා මේ වගේ කතා කරනවා නම් කතා කරන්න හොඳ. ඉතින් අපි මේ ඉස්සරහට හම්බෙමු කතා කරමු. ඉතින් බොහොම ස්තුතියි සුබ රාත්‍රියක් හැමෝටම.